නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි සදා සම්පන්න කාරුණික පින්වත්නි අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින්වත්තුන් හැමදෙනාම සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරන්න. පොට්ට කළා. ඒ නිසා මේ ධම් කරුණ ටික ඊ타ත්ම වමනායි. ඊ타ත්ම ඕනෑ කමින් ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. නොයෙක් අරමුණු වලට හිත යන්නට නොදී මේ දේශනාවටම හිත යොමු කරලා හොඳින් මේ දහම් කරුණු ටික ශ්‍රවණය කළොත් අපි හැමදෙනාම ලබපු මනුෂ්‍ය ජීවිතය අපිට හිස් නොවන වටිනා ධර්මඥානයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ දුක් සහගත සසරේ නිවීමක් බලාපොරොත්තු වෙන අපිට අතිශයම වැදගත් වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ථේරවාදී බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මොකක්ද? ථේරවාදී බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මොකක්ද? එතකොට ඒ බුද්ධ ශ්‍රාවකෙක්ගේ දෘෂ්ටිය ඍජු වෙන්නේ කොහොමද? ඒ ථේරවාදී බෞද්ධ දර්ශනයට අනුව කියන ටික මම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. මුළු ලෝකයකට සමස්ත සමාජයකට මඟ කියලා දෙන්න මුල් වෙන ස්වාමීන් වහන්සේලාට අතිශයම වටිනවා. තමන් වහන්සේලාගේ විමුක්තිය සාක්ෂාත් කර ගන්නටත් ඒ වගේම අහිංසක ලෝකයේ අස්තික පාදන්ටත් කටයුතු කරන කෙනාට ඊටමත් නිවැරදි ඍජු දැක්මක් තියෙන්නට ඕනේ. ඒ දැක්ම තමන්ගේ පෞද්ගලික අදහස් වලින් පරිපූර්ණ එකක් නොවි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ න්‍යායපටිපන්න ඒ න්‍යායට අනුව පිළිපන්නා වූ ඒ න්‍යායෙන් ඔබට නොගිය කාරණාවක් වෙන්නට ඕන. ඒක තමයි ඒකේ වටාත්ම ශ්‍රේෂ්ඨ. ඉතින් ඒ නිසා මම අද මේ කරුණ ටික කියනවා ධර්ම දේශනා ස්වරූපයෙන් නෙමෙයි. ඒක ඔයගොල්ලන්ට තෝරන ප්‍රශ්නයක් මොනවා හරි අහන්න තිබුණොත් මගෙන් අහන්න පුළුවන්. මට අවශ්‍ය වෙන්නේ මොනවා හරි ධර්ම දේශනාවක් කරන්න නෙමෙයි. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේලාටත් මේ පින්මුතුන්ටත් මේ කොනක් පරක් තෙරක් නැති අනවරාගු සංසාර දුකින් මිදලා යන්නට අවශ්‍ය ධර්මඥානයක් ලබා දෙන්නයි.
ඒ හින්දා අපේ ස්වාමීන් වහන්සේලාට හරි ගිහි පින්වතුන්ට හරි නොතේරුණොත් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් ඒකට තමයි අපි ඒකදී මෙතනින් පටන් ගන්නවා. අපි ස්වාමීන් වහන්සේලා හැටියට ගොඩාක් දෙනෙකුට අනුශාසනා කරන්න පුළුවන් තරම් නිවන් දකින්න භාවනා කරන්න උත්සාහවත් වෙන වීර්යවත් වෙන්න කියලා. ගේ පින්වතුන්ත් හැම වෙලාවෙම පුළුවන් තරම් උත්සාහවත් වෙනවා භාවනා කරන්න කොහොම හරි නිවන් දකින්න මේ මාර්ගය වඩා ගන්න. ඊට පස්සේ ඒ සඳහා සීලය රැකෙන හැටි, සමාධි වඩන හැටි, විදර්ශනා ආදී ඥාන දර්ශනයන් ඇති කරගන්න හැටි ස්වාමීන් වහන්සේලාත් එක එක පරියායන්ගෙන් ක්‍රම වලින් අනුශාසනා කරනවා. අපේ ගිහි පින්වතුනුත් තම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් සීලාදී ගුණ ධර්ම පුරනවා. හැකි ආකාරයකට චිත්ත සමාධියක් වඩනවා. ඒ වගේම තම තමන් දැනගත් පරිදි එක එක පරිච්ඡේදයන් වලට අනුව නුවණ වැඩෙන විදිහට විදර්ශනාදී භාවනාවන් කරනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මෙහෙම බලුවේ. සීල සමාධි ප්‍රඥා වියුක්ත ඒ ත්‍රි ශික්ෂාවෙන් යුක්ත ප්‍රතිපදාවට කියන ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට අයිති ධර්මතාව ටිකයි. මාර්ග සත්‍ය. මාර්ගය වඩන කෙනෙක් මාර්ගය වඩන්න ඉස්සෙල්ලා දැනගත යුතු දැකලා තිබිය යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි මේ දුක ඇති කරන හේතුව, මේ හේතුව නැති කළාම දුක නිරුද්ධ වෙනවා කියලා දැනගත්තට පස්සේ ඒ දුකේ නිරෝධය බලාගෙන කරන වැඩපිළිවෙලක් තමයි මාර්ගය කියලා කියන්නේ. එහෙම නැතුව අපි කරගෙන යනකොට නිවන් දකී කියන එකක් නෙමෙයි, කරගෙන යන්න ඉස්සෙල්ලා යන්නේ කොතෙන්ටද කියන දැක්මක් ඇතුව තමයි අපි යන්නේ. ගෙදරින් එළියට බහිනකොට ගියාම කොහෙට හරි යවෙයි කියලා යන එකයි අහවල් දැන්ට යන්නේ කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. ඒ වගේ මේ දුක හටගත්ත හේතුව මෙන්න මෙහෙමයි, දුක නැති වෙන්නේ කියලා දැක්කහම ඒ නැති වෙන දුකේ Nirodhe බලාගෙන නිවන බලාගෙන කරන වැඩපිළිවෙලයි මේ සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව මාර්ගය. මාර්ගයේ වඩන කෙනා දුක ඇති වෙන නැති වීම කියන තැනකට. එතකොට මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම කියන ධර්මතාව ටිකේ නුවණ ඇති වෙන්නේ මොකෙද? පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ දක්නා වූ කෙනාට ඇති වෙන අවබෝධය චතුරාර්ය සත්‍යය. පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරනකොට, සම්මර්ෂණය කරනකොට ඒ පටිච්ච සමුප්පාදයේ නුවණින් මෙනෙහි කිරීමේ, සම්මර්ෂණය කිරීමේ අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම කියලා දුකේ Nirodhe ගැන නුවණක් එන එක. ඊට පස්සේ ඒ දුකේ Nirodhe සඳහා කටයුතු වැඩ පිළිවෙලකට අවතරණ වෙන්නට ඕනේ. ඒකෙත් ඊට පස්සේ විවිධ කරුණු ඒ හින්දා අපි භාවනා කරන්නට කියලා දෙනකොටත්, අපි භාවනා කරනකොටත් අන්න ඒ ටික තේරුම් ගන්නට ඕනේ. ඒ හින්දා මම ඉස්සෙල්ලාම මාර්ගයේ වඩන හැටි කියලා දෙන්න ඉස්සෙල්ලා මාර්ගයක් වඩන තැනට එන්න තියෙන චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන්න. චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන්න ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන පටිච්චසමුප්පාද ධර්මතාවය මම කෙටියෙන් කියලා දෙන්න. ඒ ටික සම්පූර්ණ වෙනකොට
ඔයගලන්ට નિરાයාසයෙන් වෙහසක් නැතුව ඔයගොල්ලෝ පටිච්ච සමුප්පාදයක් දන්නේ චතුරාර්ය සත්‍යයක් දන්නේ නිවන් දකින මාවතත් හම්බ වෙයි. ඒකේ අප්‍රමාදී යනකොට තමන්ට කෙනාගේ උත්සාහය මත නොබෝ කලකින් මේ දුක් ගෙවා ගන්න පුළුවන් වෙයි. පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තිහා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්නනවා. අපි කියමු ඒකට අපිට පටන් ගන්න තරක් තියෙන්න ඕනේ. අපි උපත් වශයෙන් මෙතෙන්ට ආවට පස්සේ මම ගොඩාක් විස්තර කරන්න එක ටික ලගන්නේ. ඇහැ හැදිලා රූප පෙනෙනවා, කන හැදිලා ශබ්ද ඇහෙනවා, නාසය හැදිලා ගඳ සුවඳ දැනෙනවා, දිව හැදිලා රස දැනෙනවා, කය හැදිලා සීත උෂ්ණ දැනෙනවා, හිත හැදිලා නොයෙක් දේවල් හිතන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා තමයි මෙන්න මේ විපාක ධර්මතා ටික හැදිලා තියෙන්නේ කියලා. ඔය ඇහැ හැදිලා රූපයක් පෙනෙනවා, කන හැදිලා ශබ්දයක් ඇහෙනවා කියන දන අඩංගු වෙලා තියෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික. ඒක අපිට නොතේරෙන්න වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක කැටි කළ නිකමට කියන්නකො ඉපදුනහම හැදුනා, හැදුනින්ද රූප පේනවා. කන හැදුනා, කන හැදුනින්ද ශබ්ද ඇහෙනවා. ඔය ඒ ස්කන්ධ ටික එහෙම කතා කළාට අන්තිමට ඒකේ ප්‍රතිපලිය කෘත්‍ය ටික තමයි ඇහැ හැදිලා රූපයක් පේනවා. කන හැදිලා ශබ්දයක් ඇහෙනවා කියන තැන තමයි නිර්මාණය කරන්න ඔය එකින් එක පිළ ගහලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විඥානාවරු සලආයතන පස්ස වේදනා කියන ටික විපාකයි. එහෙම නැත්නම් ඇහැ හැදිලා රූප පේනවා, කන හැදිලා ශබ්ද ඇහෙනවා කියන ටික. මේ පෙන්වන ටික පාඩම් කරන්න ඕනේ. දැනගන්න ලොකු මහන්සිය දරන්නත් එපා. නිකන් දැනුමට තියාගන්න. මම කියලා දෙන්න. නමුත් පස්සේ මම කියලා දෙනවා අත්‍යවශ්‍යම තැන. ඒක විතරක් හොඳට සිහියතු හොඳට ධාරණය කරගන්න. දැනට මේවා එච්චර මහන්සි වෙන්න එපා. මේක දැනුමට විතරක් තියාගන්න. ඔයගොල්ලෝ නිකන් දන්නවා බෞද්ධ හැටියට. පාඩම් කරන්න යන්න මහන්සි වෙන්න එකෙන් මෙනෙහි කරන්න මොකුත් ඕනේ න්‍යාය විතරයි මම කියලා දෙන්නේ. මේ විපාක ස්කන්ධ ටික ඇහැ ඇදලා රූප පෙනෙනවා කියන තැන මම මතක් කළා. විඥාන උදාහරණ පස්ස වේදනා කියන ධර්මතා පහක් යෙදිලා වැය වෙලා කෙටි වෙලා තමයි ඇහැ ඇදලා රූප පේන්නේ. මොනෝයි විපාක ටිකට හේතු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර අවිද්‍යා කර්ම. තාපෙත්තකින් පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකක මේක හැදිලා ඉන්නේ. එහෙම පෙන්වන්නත් හේතුවක් තියෙනවා. මේ විපාක ටික ඇති වෙච්ච පුරාණ හේතුව පෙර අවිද්‍යා කර්ම කියන ටිකෙන් පෙන්වන්නේ වෙන මොකද හින්දානේ මේක පෙන්නුවොත් මේ පෙර අවිද්‍යා කර්ම හේතුයි ඒ හේතු ටික නිසා හටගත්ත ඵලයක්. හේතු ටික නොවුනේ නම් මෙබඳු ඵලයක් වෙන්නේ නැහැ කියලා හේතුඵල ධර්මයක් තුලින් නිවන පෙන්වන්න පුළුවන්. ඒ හේතු නතර කරලා ඵල නිරෝධය කියන එකක් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන ධර්මතාවයක් පෙන්වන්න පුළුවන්කම නිසා ඊගවට මේ ටික පෙන්වුවේ නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සර්වබලධාරී දිව්‍ය තමයි මේක මවලා තියෙන්නේ. නැත්තම් මහා ප්‍රඥය තමයි මවල තියෙන්නේ. නැත්තම් කිසියම් බල සම්පන්න දෙවියෙක් හදලා තියෙන්නේ. නැත්තම් මේක ඉබේමයි හටගත්තේ. නැත්තම් මේක ඔහේ පරම්පරාවෙන් එන ආත්මයක් වෙන්න පුළුවන් කියන දෘෂ්ටියෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ විපාක ටික පෙන්නනවා. කවුරුත් හදලා නෙමෙයි, දෙවියෙක් මැව්වා නෙමෙයි, ඉබේම හටගත්තා නෙමෙයි, දිගින් දිගට යන ආත්මයක් තියෙනවා නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි. පෙර අවිද්‍යා කර්ම කියන මෙන්න මේ හේතු ටික නිසායි මේ විපාක ටික ඇතිලා තියෙන්නේ කියන කාරණාවක් වෙනවා. ඒ නිසායි අර අතීත ටික පෙන්වන්නේ මිසක නැත්නම් වෙන දෙයක් ඉඳලා පෙන්වන්නට වැඩක් නැහැ. නමුත් අනිවාර්යෙන් පෙන්විය යුතුමයි ඒ ටික. ඒ හින්දා ඒ ටික පෙන්වනවා. ඊට පස්සේ ඔන්න දැන් පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ විපාක ටිකට මම හොඳට කියලා දෙන්න හදන්නේ මේ ටික හොඳට බලා ගන්න. ඒ විපාක ටිකට හටගත්ත පෙර කර්මයට හටගත්ත මේ විපාක ටික ඇහැදිලා රූප පෙනෙනවා, කන ඇදිලා ශබ්ද ඇහෙනවා කියලා මේ පෙනෙන ඇහෙනවා කියන ධර්මතා ටික බුදුහාමුදුරු උපමා කරන හරියට
තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. මේ විපාක ස්කන්ධ ටික පෙර ජීවිතයේ ditta ධම්ම වේදනත් කර්ම විඳලා ශේෂ වශයෙන් ප්‍රතිසන්දි විපාකයක් ඇවිල්ලා අන්තිම කෙරවලට ඇවිල්ලා තියෙනවා. මේකට පවතින්න බෑ හේතු ප්‍රත්‍යයෙන් තියෙන හේතු නිරුද්ධ වෙන්න පුළුවන් කියන මට්ටමක නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ මොකද්ද මේ විපාක ස්කන්ධ. විපාක ස්කන්ධ. නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් කෙනෙක් තෙලු ඉතිරි දෙන්නොත් මොකක් වෙයිද? මොකක් වෙයිද? එන්නේ මම කතා කරපු දෙයක් එතකොට. අර පහන නිවෙන්නේ නැහැ. පහන නිවෙන්නේ නැහැ. දැල් වෙනවා. මේ පහන නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට තෙලු ඉදිරියේ දැම්මොත් වෙන පහනක් ඇවිලෙනවද? නෑ. ඇවිලෙන්නේ මොකද්ද? ඒ පහනමනේ. ඒ පහනම ඇවිලෙනවා. ඒ වගේ ඒ පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන්න ඕන මෙන්න කියලා තියෙන ධර්මතාව ටික. මේ ස්කන්ධ ටිකට අද තණ්හා උපාදාන කියන කෙලෙස්ේ පැවතුනොත් හරියට නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට තිලුයි කිරිය දැම්මා වගේ. මේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටිකට අද තණ්හා උපාදාන කියන කෙලෙස්ෙන් ආලිප්ත වුණොත් කෙලෙස්ෙන් මිශ්‍ර වුණොත් මේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටික නිවෙන්නේ නැහැ. නිරුද්ධ වෙන්නේ. ඒ වෙනුවට දැල් වෙනවා. මොකද්ද? භවය හැදෙනවා. භවය කියලා කියන්නේ දැක්කපු අහපු හැම දෙයක්ම ඇත්තිකමටම එළඹ සිටිනවා. දැක්කට පස්සේ දැක්කයන් පස්සේ නිරුද්ධයි. අහපු දේ හැමෙන් පස්සේ නිරුද්ධයි කියලා පේන්නේ නැහැ, නිවෙන්නේ නැහැ. නිවෙන්නේ නැහැ. දකින්න දේ අහන දේ ඇතිකමට එකතු වෙනවා. දැන් මෙතන ඉන්නකොට මේ කාමරේ මොනවද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. හිතන්නත් බෑ මට. බැරිලා මං ඇහෙන් ගිහිල්ලා තියෙනවා බලලා ආවහම මෙහෙම බඩු ගොඩක් තියෙන කාමරයක් අයිනේ මං ඉන්නේ කියන එකක් තියෙන්නේ. ඒ වගේ දකින්න එක එකතු වෙනවා. දකින්න එක එකතු වෙනවා. එකතු වෙලා පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා ධනබඩ ගාපු කාලේ ඉඳලා නිමිති තියෙනවා දැක්කපු අසුරු කරපු මිනිස්සු පුද්ගලයෝ කියලා මේ හැම දෙයක්ම දකින අහන හැම දෙයක්ම එකතු වෙන එකට කිව්ව භවය කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස්යේ තිබුණොත් හරියට ඒක නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට තෙලු ඉතිරේ දැම්මා වගේ මේ විපාක ටිකට මේ කෙලෙස්යේ ආවිත්ත වෙච්ච ගමම්ම පුරාණ කර්මයට හටගත්ත මේ ඇහැ මේ රූපේ මේ කන මේ ශබ්දය ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියක පේන්නේ. ඒ වෙනුවට රූපේ දකපු ඇහක් තියෙනවා ඇහෙන් දකපු රූපෙක් තියෙනවා. ශබ්දය අහපු කනක් තියෙනවා කනෙන් අහපු ශබ්දයක් තියෙනවා කියලා ඇත්තිකමම එකතු වෙන එකට කියනවා භවය කියලා. භවය කියන තව නමක් මොකද? ලෝකී. ඔන්නෝම භවය තිබුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොම්න සියලු දුක් රසේම හට ගැනීම පෙනේ. දැන් ඔබ අප ඔක්කොම සසර ඕනම තැනක ඉපදෙන්න පුළුවන් අයනේ. පුළුවන්. අද ලෙඩවීම මහලු බව මරණය අප්‍රියං ආයෙක් වීම ප්‍රියංගෙන් වෙනවීම සියලු දුක් විඳින ඒවට උරුම වෙච්ච ආයද නැද්ද? උරුම වෙච්ච අය. එහෙම උනේ ඇයි? දකින අහන දේවල් එකතු වෙලා මේ ලෝකයක් තියෙන හින්දා නෙමෙයිද මේ මම ඉන්න හින්දා නෙමෙයිද මගේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි ඉන්න හින්දා නෙමෙයිද මගේ ගෙදර දොර ඉඩකන වර්තමන තියෙන හින්දා නෙමෙයිද ඕවා අරුන් ගන්න හදනවා හෝ නැත්තම් නැති වෙනවා හෝ වෙනස් වෙනවා හෝ කියන දේ අපිට දුක් වෙන්න වෙන්නේ දුකට හේතුව භවය භවයට හේතුව අන්නර තණ්හා උපාදාන කියන විස දෝෂ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දුකට හේතුව මේ තණ්හාව උපාදානයි. කියලා මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා භවය හැදෙනවා. භවය හැදලා ජරා මරණ දුක එනවා කියලා. පටිච්ච සමුප්පාදේ අනුලෝම මෙනෙහි කරනකොට එයාට දුක ඇතිවීමයි දෙක පේනවා. පෙර අවිද්‍යා කර්මය නිසා විපාක ටිකක් හැදුනා. ඒ විපාක නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන ධර්මතා ටිකක් පහනක් වගේ. නමුත්
ඒ පහන තෙළු ඉදිරියේ දානවා වගේ අද තණ්හා උපාදාන කියන කෙලෙසෙන් ආප්ලිප්ත වුණොත් මේකේ තියෙන දෝෂය තමයි ඒ ටික නිවෙන්නේ වෙන පහනක් නෙමේ දැල් වෙන්නේ තෙළු ඉදිරියේ දැම්මත් ඒ පහනම දීප්ත වෙනවා වගේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස්යේ මේ විපාක ටික යෙදුනහම වෙන දුක් ස්කන්ධයක් නෙමෙයි හටග ඒ ස්කන්ධ ටිකම ඇතිකමට විද්‍යමාන වෙනවා අපිට පුරාණ කර්මයට හටගත්ත මේ ඇහැම ඒ ඇහෙන් දැකපු රූපම ඇතිකමට හැදිලා නෙමෙයිද අපිට දුක එන්නේ ඒකමයි ලෝකය හැදෙන්නේ එහෙම එකතු වෙනකොට ඒකට කිව්ව මොකද්ද භවය කියලා සත්හට වන භව දුකට වේදාන කියලා කියන්නේ සත්‍යයට වෙන භව දුකට වේදා කියලා බුදුහාමුදුරුවෝ කියන භවය කියලා කියන්නේ ලෝකෙ ලෝකෙට තව නම කාම භව රූප භව අරූප භව කාම ලෝකෙ රූප ලෝකෙ අරූප ලෝකෙ භවය භවය හැදුන ජරා මරණ පෙනේ ලෝකෙ තුල ජරා මරණ පෙනේ හරිද ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියලා කිව්වෙ මොකද්ද දුකට නම තණ්හා උපාදාන භව කියලා කිව්වේ දුකට හේතු ටික ඇයි එතෙන්ද පැනෙන්නේ පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටික තණ්හාව නොඋනේන නිරුද්ධ වෙලා යන මිසක දුක් විඳින්න යමක් ඉතුරු වෙන්නේ නැහැ නමුත් මේ ටික පවත්තල දුක ගෙනත් දෙනවා කියන සිද්ධිය කරන්න පටන් ගත්තේ දුක විඳින්න උනේ මේ දැන් තණ්හා උපාදාන කියන කෙලෙසෙන් නිසා මේ දකින්න අහන දේවල් ඔයගලන්ට දැන් හිතෙනවා අපි ඉඳලා ආපු ගෙදර මෙතෙන්ට ආපු වාහනේ ඒක කොහොම තියෙනවා ආපහු තියෙන හින්දා යන්නත් පුළුවන් නේ තියෙන හැබැයි අපිට ප්‍රශ්නයක් වෙනවා බෞද්ධ අපි ඔක්කොම හිතාගෙන ඒවා තියෙන හින්දා තමයි අපිට තියෙනවා කියලා හිතන්නේ කියලා නේ අපි දන්නේ මේක වැරද්දක ප්‍රතිඵලයක් කියලා ලෝකේ හඳුනන්නේ ඒකයි මෙතනදී අවශ්‍ය වෙන්නේ අබෞද්ධ ලෝකයා ථේරවාදී බෞද්ධ දර්ශනය නොදන්න ලෝකයා මේ දර්ශනය නොදකින කෙනා හිතන්නේ මේ ලෝකේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා තිබ්බා. ඒ තියෙන ලෝකෙට තමයි අපි උපත් වශයෙන් ආවේ. ඒකේ අපි ජීවත් වෙනවා. ඊට පස්සේ අපේ කර්මානුරූප කර්ම කරලා මැරිලා යනවා ලෝකේ තියෙනවා වගේ තැනකින් තමයි හඳුනගෙන තියෙන්නේ. ඇසුරු කරන්නේ. ඉතින් මේ ලෝකෙ තුල ඉඳගෙන අපිට හොඳ කරන්න පුළුවන් නරක කරන්න පුළුවන් මේ ලෝකෙ මිදලා යන්න කටයුතු කරන්න පුළුවන් හැබැයි ලෝකෙත් නම් මොකක්ද බෑ. ඔක අපි එන්නත් ඉස්සර තිබ්බ එකක් නේ. ඉතින් ඒකේ දකින අහන දේවල් තියෙනවා කියන එක ස්වභාවයක් කියන එක තමයි අපේ හිතනේ. නමුත් එහෙම නෙමෙයි. මම ඔයාලට පොඩි උපමාවක් කියන්නම්. වෙලාව ගියට කමන්නේ. මම වෙනද කියනකොට වඩා වෙනස් මේ වචන ඇහෙනකොට ටග්ගලා මේ කලුත් කියලා තියෙනවනේ කියලා හිතන්න පාද. කතා කරන දවසක් ගානේ මම කතා කරන දේවල් අලුත් වෙනවා. අපි කවුරු හරි කෙනෙක් කණ්ණාඩියකට එබුණොත් හොඳට බලන්න මම කියන උපමාව. කණ්ණාඩිය ඉස්සරහට යම් වස්තුවක් ආවම ඒක සවිඥානික වේවා අවිඥානික වේවා සචේතනික වේවා අචේතනික වේවා. ඒ වස්තුවේ ඡායාව කණ්ණාඩියට වැටෙනවනේ. වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊට පස්සේ අහකට යනකොට ඒ වස්තුව කණ්ණාඩිය ඉස්සරහෙන් අහකට ගත්තාම කණ්ණාඩියට වැටුණු ඡායාව චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැතුව නැති වෙනවා කියලා ධර්මතාවයක් තියෙනව නේද? ඒක වෙනස් වෙනවද? එක එක සිද්ධ ධර්මතා ද්‍රව්‍ය වලට වෙනස් වෙනවද? සමහර ඡායාවල් කණ්ණාඩියට වැටෙන ඒවා නැති වෙනවා, සමහර ඒවා නැති වෙන්නේ නැහැ කියලා එකක් තියෙනවද? හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. එහෙම හටගත්ත දේ නැති වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවනේ. ස්වභාවයක් තියෙනවනේ. ඒක වෙනස් වෙන්නේ නැහැමනේ. හරි. අපි මෙහෙම බලමු. තිරසංගත සතෙක් කණ්ණාඩියකට එබුණොත් පේනවා. ඒකට පුරනවා, කටයුතු කරනවා. පැත්තකට යනකොට නැති වෙනවා කියලා පේන්නේ. අපි දැක්කා කණ්ණාඩියට වැටුණු සවිඥානික වේවා, අවිඥානික වේවා, සචේතනික වේවා, අචේතනික වේවා කණ්ණාඩියේ තියෙන ධර්මතාවයක් හටගත්ත දේ නැති වෙනවා මිසක ඒක අහකට ගියාම ඉතුරු වෙන්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා. එහෙම ධාතුවක් තියෙනවා. නමුත් තිරසංගත සතෙක් කණ්ණාඩියකට එපුණාම පැත්තකට යනකොට නැති වෙන්නේ නැහැ. තියෙනවා කියලා හිතලා ආපහු හැරලා බුරනවා. පහුරු ගන්නවා, පයින්නවා. මොකද හිතන්නේ? එයාට කණ්ණාඩියේ කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ ඉන්න හින්දා. හටගත්ත දේ නැති වෙනවා කියන එකක් වෙන්නේ නැතුව ඇතිකමට තියෙන හින්දා කියලා කිව්වොත් හරියද? නෑ කණ්ණාඩියේ තිබුණා කලින් කතා කරපු ධර්මතාවයක් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක ඒක කෙනා කෙනාට වෙනස් වෙන්නේ නැහැ කියලා අපි දැක්කනේ.
එයාට ඇතිකමට පේන්නේ හටගත් දේ නැති වෙනවා කියලා ධර්මතාවයක් නැති හින්දා නෙමෙයි හොඳට මතක තියාගන්න. තිරසංගත සතා එබුණත් කණ්ණාඩියට වැටුණු දේ අහකට යනකොට නැති වෙනවා. හැබැයි එයාට පේන්නේ නැත්තේ එයාගේ මානසික දෝෂයක් හින්දා මිසක අතන හටගත් දේ නැති වෙනවා කියන ධර්මතාවයක් නැති හින්දා නෙමෙයි. මම කියන එක තේරෙනවද? ඒ වගේ මේ දකින අහන හැම දෙයක්ම යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධය. හැම දෙයක්ම හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙම ධර්ම ධාතුවක් තියෙනවා. එහෙම නිරෝධ ධාතුවක් තියෙනවා. එහෙම නිරෝධයක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරන එක අපිට ඔබලට පේන්නේ නැත්තේ එහෙම එකක් නැති හින්දා නෙමෙයි. ඔබලගේ මානසික දෝෂයක් නිසා කියලා. ඒ මානසික දෝෂය තමයි තණ්හා උපාදානය කියලා දැනෙන්නේ පෙන්නේ. කියන එක තේරෙනවද? ඒ මානසික දෝෂේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක නොපෙනෙන්නේ තිරසංගත සතාට. ඒ කණ්ණාඩියට හම්බ වෙන ඡායාවත් එක්ක තණ්හා උපාදාන වශයෙන් ඉදීමේ දෝෂයේ ප්‍රතිඵලයක් ඇටියටයි. එයා අහකට නැති වුණා බව පේන්නේ නැහැ. ධාතුවක් තිබුණා හටගත්ත දේ නැති වෙනවා ඒකේ යට පේන්නේ. ඒ හින්දා ඒ තණ්හා උපාදානයේ කෘත්‍ය තමයි යාට භවයේම හිටිනවා දැක්කපු අහපු කෙනා ඉන්නවා කියලා. ඒ හින්දා පැත්තකට ගිහිල්ලා අතරමං ඉස්සලා දැකපු සතා ගැන රණ්ඩු කර කර ඉන්න පුළුවන් හිතෙන් යාට. ජරාම දුක් විඳින්න පුළුවන්. ඒ දුක් විඳින්න හේතුකම තව කෙනෙක් ඉන්නකම හදලා තියෙන යාගේ මනසේ තියෙන කෙලෙසින් මිසක අතන නිරුද්ධ වෙනවා කියන સિદ્ધාන්තයක් තියෙද්දි ඒක ලැබුණේ. හටගත්තු ඡායාව නිරුද්ධ වෙනවා කියන එක පෙවුනා නම් එයාට දුක් විඳින්න පුළුවන්ද? බෑ. ඒ සිද්ධියයි මේ කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් හේතු නිරුද්ධ වෙනකොට ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙනවාමයි කියන ධර්ම ධාතුවක් තියෙනවා. ඇහැ රූප චක්කු විඥාන නිසා චක්කු සම්පස්සයක් උපන්නා චක්කු සම්පස්ස නිසා වේදනා සංඥා චේතනා කියන ධර්මතාවයක් එදුණා නම් පෙවුණා නම් ඒ ඇහත් ඒ රූපයත් ඒ හිතත් ඒ හිතෙන් උපන්න ධර්මත් මේ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි මේ නිරෝධය ඔබලට පේන්නේ නැත්තේ. ඒකයි පෙන්නේ තණ්හා උපාදාන කියන එක තිබුණොත් භවයේ ඇති වෙයි. මොකද නිරෝධය පේන්නේ ඒක අපිට ඇත්තිකමට හම්බ වෙයි. ඔහොම ඇත්තිකමටම හම්බ වුණ තරති සංගත සතට වගේ ජරා මරණ දුක පෙනේ කියලා දුකයි දුක සමුදය දෙක පෙන්නනවා. පටිච්චසමුප්පාද. ඊට පස්සේ අනිත් පැත්තට පෙන්නන බුදුරජාණන් වහන්සේ චරා විද්‍යා කර්මයට මේ විපාක ටික හැදුනා. මේක නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනක් වගේ. ඒ නිවෙන්න කිරිත් ඉවරලා තෙලුත් ඉවරලා නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි තිරේ නොදැම්මෝ වෙන පහනක් නෙවෙන්නේ ඒ පහනම නිවෙනවා. ඒ වගේ පුරාණ කර්මයට හටගත්ත මේ පෙනෙනවා ඇහෙනවා කියන මේ විපාක ස්කන්ධ ටිකේ තණ්හා වශයෙන් දැස නොගත්තොත් උපාදාන වශයෙන් නොගත්තොත් ඇහැ මගේ රූපේ මගේ කියලා තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිනු මනසක් පැවැත්වුවෝ අනුපාදා උපාදාන වශයෙන් නොගෙන මිදුනොත් තණ්හාව නැති කළොත් භව නිරෝධ දකින අහන දේවල් ඇතිකමට හිටින්නේ ලෝකේ හිටින්නේ භවය නැත්තම් ජාති ජරා මරණ ශෝක පරිදු දුක් දෝමන සුපායාස නිරුද්ධං භවය නැත්තම් ජරා මරණ ශෝක පරිදු දුක් පිනෙන්නේ සියලු දුකේ අවසානය මේකයි කියලා නිරෝධියත් පෙන්වනවා. දැන් අපිට පුරාණ කර්මයට හටගත්තු විපාක ටික දකින අහන දේවල් ඔක්කොම ඇතිකමට එකතු වෙලා මහා දුකක් විඳින්න වෙනකොට ඔය දුක් විඳින්නේ නිවන කියන ධර්මතාවයක් නැති හින්දා හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ස්වභාවයක් නැති හින්දා තියෙන හින්දාම නෙමෙයි. ඒක පේන්න ඒක දකින්න ඒ නිවන නොදකින්න අපේ මානසික දෝෂයක් තිබුණා. කියන එක පෙන්වලා ඒ දෝෂය හැඳින්වුව තණ්හා උපාදාන කියන තැනකින් අර්ථිසංගත සතට වගේ. ඊට පස්සේ මේ තණ්හා උපාදාන කියන මානසික විස දෝෂය අයින් කළොත් ඒකට කියන උපාදාන වශයෙන් නොකන අනුපාදා උපාදානයට ප්‍රතිවිරුද්ධ වචනේ අනුපාදා පරිනිර්වාණය කියන රහතන් වහන්සේ. ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන උපාදාන වශයෙන් සද්ද උපාදාන වශයෙන් නොගන්නවා කියන නොතේරෙන වචනයක් හරි මට බර නෑ වචන හුරු වෙලා හින්දා
ඕගොල්ලන්ට මම කතා කරන වචනේ නොතේරෙනවා නෝනොත් මට කියන්න මම නිබර කළ දෙන්නම් නේ. මට ප්‍රශ්නයක් නෑ. ඒක වෙහසක් නෙමෙයි. මට ඕනේ මොනවා හරි දෙයක් කියන්න නෙමෙයි. ඇත්තටම දුකෙන් නිදහස් වෙන ඇස් දෙක පාදලා දෙන්න මට ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි කියන්න දෙන්න. එතකොට මේ තණ්හා උපාදාන කියන කොේලේසි. තණ්හාවේ මේ අපි උකට මෙහෙම වචන කිව්ව. තණ්හා උපාදාන කියන්නේ ඇහැ අවශ්‍ය කාරණාම වෙලා රූපේ අවශ්‍ය කාරණාම වෙලා මගේ පැවැත්මට ඇහැ නැතුව බෑ රූපේ නැතුව බෑ. ඇහැයි රූපයයි ආරම්භය හිතින් කියින් කිරිමින්මයි මගේ පැවැත්ම තියෙන්නේ. කන ශබ්දය නැතුව මට ජීවත් වෙන්න බෑ. කනයි ශබ්දයයි ඇසුරු කරගෙනමයි මගේ පැවැත්ම වෙලා තින්නේ කියන දන්නකොට මම ඇහැ උපාදාන කරගෙන රූපේ උපාදාන කරගෙන කන උපාදාන ඒ මතයි මම යපිලා තියෙන්නේ කියන එකක් කියනවා. ඒකෙන් වෙන් වෙලා නැහැ මිදිලා නැහැ. අනේ ඒ වගේ ඒක ඇත්ත වෙලා පෙනෙන රූපේ ඇත්ත වෙලා පෙන් රූපයේ අවශ්‍යම කාරණාව කියලා කටයුතු කරනවා කියන එකටයි එතන නහපාදාන වශයෙන් දැසෙන අභිනන්දති අභිවදති අජ්ජෝසායතිටති සතුට වෙනවනම් සතුට බව ප්‍රකාශ කරයි නම් ඒක එකට බැහැගෙන ඉන්නවනේ ඒකට කියනවා අභිනන්දති අභිවදති අජ්ජෝසායතිටති ඒකේ ප්‍රතිඵලය තමයි භාවය කියලා ඊට පස්සේ මෙන්න මේ තණ්හා උපාදානේ නැතිකොළොත් උපාදාන වශයෙන් ඇහැ ඇසුරු කළේ නැහැ රූපය ඇසුරු කරන්නේ නැතුව පෙනෙනවා පෙනෙද්දි ඇහැ අවශ්‍යම කාරණාව රූපය අවශ්‍යම කාරණාව නෙමෙයි ඒකේ මිදිලා ඒකේ බැඳිලා නැහැ ඒකේ ඇලිලා නැහැ අතේ දුරින් ඒකට නැඹුරු වෙලාවක් නැහැ ඒකේ මිදිලා රූපේ බලනවා කනේ මිදිලා ශබ්දය අහනවා කියන තැනකට ඉන්න පුළුවන් වුණොත් මට අපි කණ්ණාඩිය පරිහරණය කළාට ප්‍රශ්නයක් නැහැ මෙහි තියෙන ඡායාව එහෙ වැටලා තියෙන මිසක එහෙ තියෙනව නෙමෙයි කියන තැනින් තමයි අපි බලන්නේ බැලුවොත් ප්‍රශ්නයක් නැහැ එහෙ තියෙනවා කියලා අහුවෙලා නැහැ මට ඒක බලද්දිත් මං ඉන්නේ මෙහි ආධ්‍යාත්මික පැත්තෙන්ද මට ඒ අහුවෙලා නැහැ තිරසංගත සත්‍යට මෙහි තියෙන ඡායාව එහෙ වැටලා නෙමෙයි එහෙ කෙනෙක් ඉන්නවමයි කියලා බලන එකයි මේකේ ප්‍රශ්නේ මම කියලා දෙන්නම් අන්න ඒ වගේ එතකොට මේ උපාදාන වශයෙන් නොගත්තොත් අහකට යනකොටම දැකපු ඇහැ දැකපු රූපයත් ඒ හිත දැකපු සිද්ධාන්ත සියල්ලම නිරුද්ධ වෙනවා කියලා පෙන්නනවා. අඩි සලකුණු නැහැ. අතන ඉඳන් මම මෙතෙන්ට ආවේ කියලා අතන කියලා පෙන්වන්න සලකුණක් නැහැ. මෙතන ඉඳන් අලහෙට යන්නේ කියලා පෙන්වන්න අඩි සලකුණක් නැහැ. රහතන් වහන්සේලා කියන්නේ ආකාශ කුරුල්ල වගේ පාසට අහන්න යන්නේ ගියපුවාපු අඩි සටහන් නැහැ. අර හින්දා මෙහාට ආවේ මෙහෙන්දන් එහාට යන්නේ කියලා. වෙරළේ වැල්ලෙත් ඇවිදිනවා ඒත් අඩි නෑ වගේ සිද්ධියක්. අද්භූත ආශ්චර්යයි. රහතන් වහන්සේ නෙමෙයි අපිටත් එහෙමයි මේ හරි දර්ශනය ලැබෙස්නම. එතකොට භවය නිරුද්ධයි කියලා කියන්නේ වෙන උකට අමුතු කරන්න ඕන තණ්හාව නැති කරනවා කියන එක විතරයි කරන්න ඕනේ. එතකොට හැමදාම පැවතුණු හැමදාම පවතින යමක් හටගත්තොත් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්ම ස්වභාවය. යංකින්ච සමුදය ධම්ම සම්බන්තා නිරෝධ ධම්ම විරජම් වීතමලන් ධම්ම චක්කුම් කියලා කියන්නේ. කෙලෙස් රජස් නැති කෙලෙස් මලත් නැති ධම්ම හැගෙන ආන් එක පෑදෙනවා ඕගලන්ට. මේ තණ්හාව නැතිකොට. එතකොට භවය නැහැ. භවය කියන්නේ කීටින් නැහැ. ලෝකේ නැහැ. ජරා මරණ පෙනෙන්නේ නැහැ. ඔන්න පටිච්චසමුප්පාදේ ප්‍රතිලෝමව කතා කරනකොට දැක්කා පෙර තණ්හාවට මේ විපාක ටික හැදුනා. අද මේ විපාක ටිකේ තණ්හාව නොකළොත් විපාක ටික නිරුද්ධ වෙනවා භවයේ හිටින්නේ සියලු දුක් නැතිව මාව පනව ගන්න ඇහැ හිටින්නේ කන හිටින්නේ නාසය හිටින්නේ දිව ශරීරේ හිටින්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ ගවේෂණය කරනකොට මතුවුණා මේ දුකයි දුකට හේතුව තණ්හාවයි මේ තණ්හා උපාදානය නැතිකොලොත් උපාදාන වශයෙන් නොගත්තොත් භවය නැතිවලා ජරා මරණ දුක නැති වෙනවා කියලා දුකේ නිරෝධය දෙකම තුන අපිට පටිච්චසමුප්පාදයේ ගවේෂණය කරනකොට තේරුණා නේද ඊට පස්සේ දැන් අපිට එහෙනම් වැඩපිළිවෙලක් ඕනේ මොකද්ද ඇහැ උපාදාන කරන්නේ නැතුව රූපය උපාදාන කරන්නේ නැතුව ඉන්නේ කොහොමද මම දැන් දැක්කා ඇහැ උපාදාන වශයෙන් රූප උපාදාන වශයෙන් කන උපාදාන වශයෙන් සද්ද උපාදාන වශයෙන් නොගත්තොත් එච්චරයි ඕනේ. භවය හැදෙන්නේ ජරා මරණ දුක නැති වෙනවා. එහෙනම් සියලු දුක් නැති කිරීමට අජරාමර කමනේ නිවන කිව්වේනේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධ. සියලු දුක නිරුද්ධ වෙනවා. ඉපදීම නැත්තම්. භවය නැත්තම්. පුදුලේ නැහැ.
ජරා මරණ පෙනෙන්නේ නැහැ. එහෙනම් ඒකට තියෙන එක දෙයයි මොකද්ද? අනුපාදා බව. උපාදාන ඇහැ කන දිවනාසය ශරීරය උපාදාන වශයෙන් නොගෙන්න ඕනේ. අන්න ඇහැ උපාදාන කරන්නේ නැතිව රූපේ උපාදාන කරගන්න නැතුව කන උපාදාන කරන ශබ්ද උපාදාන කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් දර්ශනයක් උගන්වන බුදුහාමුදුරුවෝ. ඒ දර්ශනෙට හික්මෙන එකටයි මාර්ගය කියලා කියන්නේ. අපි මොනවා හරි දෙයක් කරුවට එහෙම නෙවෙයි. ඇත්තටම මාර්ගයේ වඩන කෙනා අමුතුවෙන් තණ්හාව නැති කරන්න කියලා එකක් කරන්න ඕනේ. මාර්ගයේ තියෙන්නේ මේකට. මාර්ගය කියන එක තියෙන්නෙම උපාදාන වෙන්න බැරි විදිහට. මොකද උපාදාන වශයෙන් නොගත්තොත් දුක නිරුද්ධ වෙනවා කියන තැනක් පෙන්වනවා. ඒ දුකේ නිරෝධය නැත්තම් නිවන බලාගෙන මේ මාර්ගය කියන එක තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. දුක් නැති කිරීමේ ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවට හසු වෙන තියෙන මොකද්ද? ඇහැ අහුවෙන්නේ නැතුව ඔබ ජීවත් වෙන්න කොහොමද? කන උපාදාන වෙන්නේ නැති වෙන්නේ. නාසය දිව ශරීරයේ උපාදාන වෙන්නේ නැතුව එන්න ජීවත් වෙන්න මෙන්න මේක කරපන්. මෙහෙම හිටපන්. කින සිද්ධියක් පෙන්නන. මිසක මාර්ගය කියලා මේවට බැසගෙන ඒව තුල විතර්ක කර කර දඟලන සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ දැන් අපිට ආව ඊට පස්සේ අපි මාර්ගයට දැන් පටිච්චසමුප්පාදයක අවසනකොට දුක දැක්ක දුක ඇතිවීම දැක්ක නැතිවීම දැක්ක එහෙනම් දුක නැති වෙන විදිහට අනුපාදා භව සඳහා යමක් කටයුතුයි කියන තරකට මාර්ගයට ආවා. ඊට පස්සේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ දැන් මාර්ගයට ආවහම මාර්ගය වඩනවා කියන එක දෙයක් කළොත් කෙනෙක් මාර්ගයට අයිති සීමාව තමයි මාර්ගය වඩනවා කියන එකේ අර්ථය තමයි මාර්ගය වඩනවා කියන එකේ කෘත්‍යය තමයි මොකද්ද? දුක පිරිසිඳ දක්වනවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා කියන ටික කරන එකයි මාර්ගයේ කෘත්‍යය. ආයේ මාර්ගය වඩන කෙනා මා මේ සීලයක පිළිපදනවා, හිතත් වඩනවා, හොඳට විදර්ශනාත් කරනවා. ආයේ මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න වෙනමත් වෙහෙතෙන්න ඕනේද? එහෙම ඕනේ නැහැ. අපි කරනෝ නේද? රූපය කියන්නේ රූප උපාදානය කියන්නේ මොකද්ද? වේදනා උපාදානය කියන්නේ මොකද්ද? සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? ඒවා හේතුන්ගෙන් හටන ප්‍රත්‍යයෙන් හටගත්තේ මේවා බලන්නේ කොහොමද කියලා අපව වෙනමත් උත්සාහවත් වෙනවා. නමුත් එහෙම ඕනේ මාර්ගයට අයිති දෙයක් තමයි මොකද්ද? සමුදය ප්‍රහාණය කරන එක. තණ්හාව නැති කරන එක. ඕගොල්ලෝ මාර්ගය නම් වඩන්නේ ඇති. එයා කරයි. මාර්ගයේ ස්වභාවයක් තමයි තණ්හාව දුරු කරන එක. අපි බලමු අනුශය නැති කරන්නේ කොහොමද? ආශ්‍රව නැති කරන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය නැති කරන්නේ මොකද? මේක සක්කාය මේක දිට්ඨිය මේ සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ මෙහෙමයි. මොකද්ද විෂයාකාර සක්කාය දිට්ඨිය ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක පාඩම් කරනවා ඊට පස්සේ ඒ සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. ඒකට ඊට පස්සේ මෙනෙහි කරනවා වෙහෙසනවා. ඊට පස්සේ ඕග යෝග ග්‍රන්ථ නීවරණ පරාමාස කියලා යම්තා කෙලස් ටිකක් තියෙන දැන් ඕවා එක පුළුවන් තරම් ඉගෙන ගන්න නැති කරන්න හදනවා. එහෙම ඕනේ නැහැ. මාර්ගයේ වඩන්න කෙලස් කන්දක් තියෙන ඔක්කොම නැති කරනවා කියන එකට තියෙන එක මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකක් තියෙනවා කෙලස් මොන්න තරම් තිබුණත් ඔක්කොම අතුගාලා දානවා කියන එක මාර්ගය කරයි. මාර්ගයේ වඩනවා කියලා අපි වෙනම කෙලස් අයින් කරනවා කියන සිද්ධියක් කරන්න ඕනෙත් නැහැ. ඒකද ඒ කෙලස් කියන එකේ නම් දන්නෙත් නැතුණත් කමන්නේ. ඒක හඳුනන්නේ නැතුණත් කමන්නේ. ජීවිතයෙන් යෙදිලා තියෙන ජීවිතෙන් ගලවලා දාන්නේ. හරියට මාර්ගය ඉගෙන ගන්න. නිරෝධය නිවන කියන්නේ මොකක්ද? නැත්තම් තණ්හා උපාදාන වශයෙන් නොගන්නවා කියන එක මොකක්ද? තණ්හාව නිරුද්ධ කරන්නේ කොහොමද? නිවන කියන්නේ දකින්න කොහොමද කියලා නිරෝධය කියන්නේ කෙසේද විමුක්තිය ඕනේ. මේ මාර්ගය කළාද? ඕගලන්ට ඕනේ හරියටම. මොකද අපි ආපු ක්‍රමයක් තිබුණා. පටිච්චසමුපාදේ හරහා චතුරාර්ය සත්‍ය අවබෝධයට ආව මේ දුක මේ තණ්හාව දුක ඇති වෙන තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියන තැනකට ආවනම් මම මාර්ගය වඩනවා කියන එක කරනකොට එයාගේ තියෙන ඉබේම මේ කරන සිද්ධියෙන් උපාදාන වශයෙන් ගන්න බැරි වෙන්න තණ්හාව දුරු වෙන්න දුක පිළිසින් දකින්න කියන වැඩපිළිවෙලක් මේක තියෙනවා. ඉතින් මාර්ගය වඩන කෙනා දුක පිළිසින් දකින්න වෙනම වෙහෙසෙන්න ඕනේ නැහැ. සමුදය දුරු කරන්න වෙනම වෙහෙසෙන්න ඕනේ නැහැ. නිරෝධය සාක්ෂාත් කරන්න වෙනම වෙහෙසෙන්න ඕනේ නැහැ. ඔන්න ඒ ටිකත් මම අඩු කරලා දෙනවා. මාර්ගය වඩනවා කියන එක විතරක් ඕගොල්ලෝ කළාම ඇති. හරිද?
අනිත් ටික ඔයගලන්ට නොමිලේ ලැබේ. මාර්ගයේ වඩන කෙනාට දුක පිළිසෙද දකින්නවා, සමුදය දුරු වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ටික ඉවර. මාර්ගයේ වඩලා ඉවර වෙනකොට දුක පිළිසෙද දැක්කා, සමුදය දුරු ප්‍රහාණයකට උත් ප්‍රහාණය කළා, සාක්ෂාත්කට උත් සාක්ෂාත් කළා, කටයුත්ත කළා කියන තැනකට ඉන්න පුළුවන්. හරි. දැන් අපිට හම්බෙලා තියෙන ඔය හරහා උත්තරයක් මොකද්ද? මාර්ගය කියන එක වඩන්නයි ඕනේ නේ. ඊට පස්සේ තව ප්‍රශ්න. මාර්ගයට ආවට පස්සේ ඒකත් ලේසි නෑ. මාර්ගය කිව්වට පස්සේ ඒකට අයිති වනම්මා සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රදාන, සතර එර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග කියලා ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා ගොඩායි. ඊට පස්සේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියලා විසුද්ධි 7යි. උද්‍යව ඥානය, භංග ඥානය, බයිදුපට ඥානය ආදීනෝය මුංජුතු කමිත අප්පචු නාව මහ විදර්ශනා ඥාන 9යි. දැන් ඌ ඔක්කොම පුරවන්නේ. ඉතින් කෙරවලක් නෑ නිවන් දැකලාම ආර. ඒ ඉතින් ඕක දැන් මු පටන් ගන්නද? අර එහෙම බේරලා දැන් මේක කොහොමද? ඕක කට් කරන්න ඕනේ. ඕව ඔක්කොම නොමිලේම පිරෙන වැඩක් මං කියලා දෙන්නම්. හරිද? අපි අද දවසේදී නම් ඕව ඔක්කොම කරන්න හදනවා. හිතලා සප්ත විසුද්ධි වඩන්න මම මේ කාලේ සීල විසුද්ධිය, මේ කාලේ චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය මෙනේ කරන්නේ මෙහෙමයි, ditthi විසුද්ධිය වඩන කෙනා හොඳ වෙලාවක් බලලා චෛත්‍ය බුද්ධිය ගාවට කියලා පටන් ගන්න කියන තරමින් තමයි අපි කරන්නේ. අද ගන්න තේරුම්න්නේ. පංච උපාදාන ස්කන්ධී උද්දේවය බලනවා කියන එකම එක කාරණාව විතරක් කරන්ඩ සතිස් බෝධිපාක්ෂික ධර්මම වැඩි, සප්ත විසුද්ධියම පිරෙයි, නවමහා විදර්ශනා ඥානම අනුපූර්ව පිරලයයි. ඒ ඔක්කොම කෙරේ. කෙරෙන ක්‍රමයක් මම කියන්නේ. ඔයගලන්ට තියෙන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධ උද්දේවය බලන විතර. එතකොට උත්තරයක් එනවා. පංච උපාදාන ස්කන්ධ උද්දේවය බලනවා කියන එකම කාරණාව කරනකොට අරතරන් ප්‍රභේදගත මහා පරාසයක් වූ මාර්ගයේ කිසි වෙහසක් නැතුව වැඩෙනවා. ඒක කරනකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක පිරිසිදු දකින්නවා. ජීවිතේ කවදාවත් හිතලවත් අයින් කරගන්න බැරි තණ්හාව ප්‍රහාණය වෙලා මේ ලෝකේ අමාරු කෙලෙස් අතරින් මේ තණ්හාව අයින් කරගන්න එක අමාරු. අපිට තියෙනවා අම්මා තාත්තා දුව දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ගැන බැඳීමක්. මගේ ජීවිතය ඇහැ කරන ජීවනාසය කියලා තණ්හාවක් බැඳීමක්. අපි කොච්චර බණ ඇහුවත් මේවෙන් වෙන්ව අපිට ඉන්න බෑ. අපි දන්නවා මේක තණ්හාවක්, මේක සංයෝජන, මේක හොඳ නෑ, මේක නිවනට බාධාවක් කියලා දන්නවා. නමුත් මේක අපේ පැවැත්ම වෙලා අපිට වෙන ජීවත් වෙන්න ක්‍රමයක්වත් නෑ. මේක අතහරින්න නැති ඉඳ නිවන් දකින්නෙත් නෑ. හැබැයි මේක තියාගෙන නිවන් දකින්න බෑ කියලා දන්නවා. ඉතින් අපි හරි ප්‍රශ්නයක අතරමං. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ පින්වතුනි උත්තම හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක්. මිනිහෙකුගේ ඇඟේ ශල්‍යයක් උලක් ඇවුනොත් ඔය උල උගුලලා දාන්න හදනකොට සිහි නැති කළත් නැත්තම් මොනතරම් වේදනාවක් විඳීද? සාමාන්‍ය සිහි නැති කළත් නැති මිනිහෙකුගේ ඇඟේ හොඳ උලක් ඇනලා තිබුණොත් ඒ උල අදිනකොට එහෙම ඔලවනකොට එහෙම වේදනාවක් නැති වෙයිද? එනවාම. ඒ වගේ මේ තණ්හාව පෙන්වන්නේ ධර්මයේ මේ සත්වයන්ගේ ශරීරයේ පසා කරගෙන යන්න ඇනිලා තියෙන හුලක් හැටියට තෘෂ්ණාව නැමැති හුල. ඉස්සරහින් යන පිටිපස්සෙන් මතුවෙන විදිහට විනිවිද ගිහිලා තියෙනවා. දුවා දරුවෝ රන් රිදී මුතුමැණි අම්මා තාත්තා කාර් වාහන ජීවල් දරුවල් මෙලෝ පරලෝ ඇහැ කන දිවනාසය මේ ඔක්කොම මගේ වෙලා අයින් කරන්න ගලවන්න අත තිබ්බත් විදෙනවා. දරුවා එලවන්න හැදුවොත්, කාර් එක අයින් කරන්න හැදුවොත්, ගෙදර අයින් කරන්න හැදුවොත්, ඇහැ අයින් කරන්න හැදුවොත් පුළුවන්. හිතන්නවත් ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ හරි පුදුමයි. හරිම පුදුමයි. මේ ලෝකේ පහළ වෙච්ච වෛද්‍යවරු අතරින් ශ්‍රේෂ්ඨතම හොඳම ශල්‍ය වෛද්‍යවරයා බුදුහාමුදුරුවෝ. මේ තරම් ජීවිතේ පසා කරගෙන යන්න ඇනිලා තියෙන මේ හුල සිහි නැති කරන්නෙත් නැතුව හොඳ ප්‍රകൃතියෙන් හිටි මිනිසයාට එක දස්සමයක්වත් රිදෙන්නේ නැතුව ගලවලා දානවා. ඒකයි අద్భుත, ඒකයි ආශ්චර්ය.
මෙච්චර වස්තු ගෙවල් දේවල් මැද්දේ හිටියත් එයාටවත් දස්සනයක්වත් දැනෙන්නවත් නැහැ ඒ තණ්හාව ගැලවිලා යාගේ යනවා. ළමයි ගෙදරින් එළවනවා වගේ මහන්සි වෙන්න ඕනේ. ඒ හින්දා තණ්හාව නැති කරන්න දස්සනයක්වත් මහන්සි වෙන්න එපා. තමන්ගේ කාර්යයේ වැඩට යන්න ගෙදර දොර ඉන්න ළමයි හැබැයි ආර්ය ස්ටිං මාර්ගේ වඩන්න. එහා කරයි මේව අවශ්‍ය දෙයක් ගලවලා දාන්න. ඒ හින්දා එහෙම නැතුව වෙනමම ගලවලා දානවා කියන එකක් නම් කීයටවත් වෙන්නේ නැහැ. මාර්ගයට අයිති වැඩක් දුක පිළිසඳ දකින්නවා සමුදය දුරු කරනවා කියනකොට ওই තණ්හාව නැමැති හුල ගලවලා දානවා. මේ ලෝකෙන් මිදෙන මනසක් හදලා දෙනවා කියන ටික කරනවා අයිති කාටද? මාර්ගයට. අපි වඩන සීල සමාධි ප්‍රඥා කියලා අපි ඉගෙන ගන්න ටික හරියට කළොත් එයා කළා දෙන්න ඕනේ ටිකක් ඔය. ඒක අපි ආපහු මේ සීලියක පිළිබඳ හිතත් වඩනවා විදර්ශනාත් කරනවා. තව සක්කාය දිට්ඨියට කරන්න බලන්න. තණ්හාව වයින් කරන්න එක එක ඒවා කරනවා කියන එකක් නෑ. මේවා කළා දෙයි. ඒකට ගහක් ගලවන්න ඉස්සෙල්ලා පස්බුරු කරනවා වගේ දාන ආදී කුසල ධර්ම කරන එක උපකාරක ධර්මයක් නැතුව නෙමෙයි තියෙනවා. නිවන් දකින්න බැරුවොත් අනන්ත සසරට බොහෝ පිටකුත් වෙනවා. ඒක වෙනම සිද්ධියක්. නමුත් මම කියන්නේ තණ්හාව නැති කරනවා කියන සිද්ධිය මාර්ගයටයි සිද්ධිය. මාර්ගයේ වඩනකොට දුක පිළිසින් දැකලා සමුදය දුරු කළා, තණ්හාව දුරු කළා, නිවන කියනක සාක්ෂාත් කරලා දෙනවා කියන ටික ඒ පැත්තෙන් ගත්තා. ඊට පස්සේ මාර්ගය කියන දැනට ආවහම මේක මහා ප්‍රභේදයි. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙයි. ඒව ඇතුලේ ප්‍රභේද අනන්තයි. විදර්ශනා ඥාන මහා ගොඩක් තියෙයි. විසුද්ධි මහා ගොඩක් තියෙයි. ඊගාවට ඒකේ මොකද්ද පටන් ගන්නයි කියලා අපි ඉරෙන්නේ. ඒව මුකුත් ඕනෙත් නෑ. ඒවත් ඔක්කොම වැඩෙනවා මාර්ගයේදී. මොකද්ද මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේ බලන්න කියලා එකක් වෙනවා බුදුරජාණන්. බුදුරජාණන් කියනවා මහණේ යම් කිසි කෙනෙක් පංච උපාදාන ස්කන්ධයේ ඇති උදේ වැය. උදේ කියන්නේ ඇති වීම. වැය කියන්නේ නැති වීම. පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලනවා නම් පුතඥ කෙනා බැලුව සෝවාන් වෙනවා. සෝවාන් කෙනා බැලුව සකදාගාම වෙනවා. සකදාගාම කෙනා බැලුව අනාගාම වෙනවා. අනාගාම කෙනා බැලුව රහත් වෙනවා. රහතන් වහන්සේ බැලුව දිට්ඨ ධම්ම සුඛ වීර්ය පිණිස පවතින. චිරට තන. යෝචේ වස්සසතං ජීවි අපස්සං උදේවියන් ඒකහං ජීවිත සියෝ පසතු උදේ මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන හැටි හා නැති වෙන හැටි නොදැන කෙනෙක් ජීව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ හිස්ම හිස් එකක්. මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙනවා හා නැති වෙනවා කියන එක දැකලා එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය හරි ශ්‍රේෂ්ඨයි කියන. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් එහෙම කියනකොට ඒ ඔය උද්‍යව විඥානය කියන එක ලේසි තැනක් වෙන්න ඕනද කියලා. දුක පිරිසිදු දැකලා සමුදය දුරු කළා, නිරෝධය සාක්ෂාත් කළා, පටිච්චසමුප්පාද සංසාර චක්‍රයම නතර කරලා දෙන ටික කරනවා මේ එක පැත්තකින්. මේ පැත්තේ මාර්ගාංග විසුද්ධි පුරවල, විදර්ශනා ඥාන පුරවල, බෝධිපාක්ෂික ධර්මයන් පුරවල පූර්ණේ කළ ඔක්කොම දෙනවා කියන එකක් තියෙනවා. හරි. දැන් ওই කතා කරපු ටික ඔක්කොම නොමිලේම කළා දෙනවා. එකම එක දෙයයි ඕගලන්ට තියෙන්නේ. මොකක්ද? ස්කන්ධයන්ගේ උදේ බලනවා කියන එක විතරයි. වැඩ අඩුද නැද්ද? අඩුයිනේ. මම දැන් ඕගලන්ට ස්කන්ධයන්ගේ උදේ බලනවා කියන එක දෙයක් කියනවා. මම කිව්ව එකයි මෙතෙන්ට එනකම් මම කියපු දේවල් පාඩම් කරගෙන නැතුනට කමන්නේ දැනුමට තියාගන්න. ඕගොල්ලෝ තේරවාදී බෞද්ධයෝ හැටියට තේරවාදී බෞද්ධ දර්ශනය කියන්නේ මේකයි. පටිච්ච සමුප්පාදයේ අවබෝධයෙන් සම්මර්ෂණය කරන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුක නැති කරන මාර්ගයට එනවා. මාර්ගයේ වඩනකොට දුක පිරිසිදු දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ඒ සඳහා ස්කන්ධයක උදේ බැල යුතුයි කියන තැනකට එන්න කවදාවත් අරගෙන නැහැ. ඕගොල්ලෝ අභූතයෙන් බුදුරජාණන් වහන්සේ චෝදනා කළා වෙන්නේ නැහැ. නියම තේරවාදී බෞද්ධ දර්ශනයට අනුව ඕගොල්ලෝ හිතනවා වෙනවා. ඕගොල්ලෝ මේ ජීවිතේට අර්ථයකුත් කරගන්නවා. දහම වැරදුනොත් අර්ථය වැරදුනොත් වරදින ජීවිතේට මම වැරදුනා. අනේද අපිට වැරදුනේ අපි දන්නේ අපිට හාමුදුරුවෝ කියලා දුන්න එක හින්දානේ කිව්වට මේක යථාර්ථයට සමාවක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. මම පාරේ මැද්දේ ගියත් වාහනේට හැප්පුණොත් මැරෙන්න වෙන්නේ මට. අනේ මම පුළුවන් තරම් ආයිනේ යන්නේ. හැබැයි වාහනේ ඇවිල්ලා මගේ ඇඟේ හැපිලා. ඒත් මැරෙන්න වෙන්නේ මට. ඒ හින්දා ඒ දේ පරිස්සමෙන් වෙන්න වෙනවා. මම ආයිනෙන් ගියත්
ආගයන වාහනේ ඇඟට එයිද කියන එක බලාගෙනවත් ඉන්න වෙනවා. හොඳට ඒක මතක තියාගන්න. මගේ වැරද්ද තිබුණත් අනිත් කෙනාගේ වැරද්ද තිබුණත් සසරට වැටෙන්න වෙන්නේ මට. ඒ හින්දා ප්‍රශ්නේ සාධාරණයි මගේ වැරද්දක් හින්දා ඉන්න සසරට වැටෙන්නේ. අනිත් අය මාව වරද්දක් නැත්තම් මට බලන්න පුළුවන්. නමුත් එහෙම බෑ. ආමුද්‍රෝණි කියලා දුන්නේ කියන තැනකින් නෑ හින්දා හිතන්න වෙනවා. මම බලන්න ඒ හින්දා තමයි මම මේ න්‍යාය කියලා දුන්නේ. මේ න්‍යාය කියන එක වරදින්නේ නෑ. අපිට හරියට මේක කනවැලක් අල්ලලා දුන්නා වගේ අන්ධයෙකුට මෙතනින්ද යන්න ඕන තැනට වැලක් බදලා දුන්නාම වරදින්නේ ඒ වගේ පරියප්තිය කියන්නේ. පටිච්ච සමුපාදයේ දුන්නේ හරියටම අල්ලගෙන ගියාම චතුරාර්ය සත්‍යයට. චතුරාර්ය සත්‍ය දුන්නේ හරියටම අල්ලගෙන ගියාම මාර්ග සත්‍යයට. මාර්ගය ඊට පස්සේ දෙනවා මෙන්න මේක කරන්න කියලා. ඒක හරියටම අල්ලගෙන ගියාම මේ ඔක්කොම ටික පිරෙනවා වගේ කනවැලක් අල්ලලා දීලා එකින් එකට එකින් එකට. හැබැයි අතහැරලා අපි හිතන්න ගියොත් අපේ ක්‍රියාකාරකම් එකට ඔබන්ට ගියොත් අපිත් නැසලා ලෝකෙත් දස ගන්නවා. ඔන්න දැන් පුළුවන් තරම් අඩු කළා ගොඩාක් අඩු කළා තියෙන්නේ. ආය අඩු කරන්න බෑ. ඒ කියන්නේ මාර්ගයේ වඩන එකටත් අර ඔක්කොම ටික අඩු කළා උදේ බලනවා කියන එක විතරක් කරන්න කියලා තියෙනවා. ඒක කරනකොට මාර්ගය වැඩෙනවා කියලා මාර්ගය වඩනවා කියනකොට අර චතුරාර්ය සත්‍යම අවබෝධ වෙලා සංසාර චක්‍රයෙන් නතර වෙනවා කියලා කියනවා. දැන් අපිට අවශ්‍යයි මොකද්ද? මොකද ඉතිරිලා තියෙන අවශ්‍ය වෙන්නේ? ඈ? ස්කන්ධයන්ගේ උදේවැය එහෙනම් අපිට ඇඟට දැනෙන විදිහට ඔය කියන තරම් නම් සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා දුක පිරසෙන් දකින්නවා කියන කෘත්‍ය ටිකත් කළා දෙන්න. උපාදාන වශයෙන් නොගෙන මනස මුදවලා දෙන්න මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහ ඔය උතියම් විඥානය 아무ත් එක මොකද්ද ඔය තරම් වර්ණනා කරපු එන එක කියලා දෙන්නකෝ කියන තැනක ඉතිරියක් තියෙනවනේ. හරි. ඔතෙන්ට නකම්ම මොකුත් දැනුමට කිය මතක තියාගන්න. මෙන්න මේ දැන් කියලා දෙන තැන අත්‍යවශ්‍යම අවශ්‍යයි ගින්දර වගේ. තේරෙනවද? මේ දැන් කියලා දෙන්න යන ටික නොදැන අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතේ හිස් ජීවිතයක්. දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා. එච්චරට වටිනවා. මොකද එක දවසක් එක ඉගෙන ගත්තා කියන්නේ දුක පිරසින් දකින්න මොහොතක් අඩිය තිබ්බා. සමුදය දුරු කරන්න මොහොතක් පටන් ගත්තා. නිරෝධය සාක්ෂාත් කරගන්න මොහොතක් පටන් ගත්තා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පුරන්න පටන් ගත්තා. සප්ත විසුද්ධින් පටන් ගත්තා. නවම දර්ශන ඥාන පටන් ගත්තා. නවම විදර්ශන ඥාන වල පළවෙනි එක මොකද? උද්‍යව ඥාන. පටන් ගත්තා වෙන. ටික දවසක් කරගෙන යනකොට එකින් එක පිරේ. හරි. අපි පංච උපාදාන ස්කන්ධය උදේවැය බලමු. පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය. එතන රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ චත්තාරෝච මහ භූත චෛතන්‍යංච මහ භූතං උපාදාය රූප. සතර මහා ධාතු සහ සතර මහා ධාතුන් හා බෙදුණු උපාදාය රූප. රූපේ ඇතිවීම තමයි කන බොන ආහාර නිසා රූපය ඇති වෙනවා, කන බොන ආහාරය නැති වෙනවා රූපය නැති වෙනවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකක් තියෙනවා. චෛතසික ටිකක්. ස්පර්ශය නිසා මේ නාම ධර්ම ටික ඇති වෙනවා, ස්පර්ශය නැති වෙනවා නැති වෙනවා. නාම ධර්ම වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ස්පර්ශය කියන ධර්මතාවය තමයි සමුදය නැත්තම් ඇතිවීම. ස්පර්ශය කියන එක නැති වෙනකොට නාම ධර්ම ටික නැති වෙනවා. අර මේ නාමයි අර රූපයි මේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා, නාම රූප දෙක නැති වෙන විඥානය නැති වෙනවා. ඔන්නෝක තමයි ස්කන්ධයන්ගේ උදේව. ඔන්නෝක බලන්න. ඕක බැලුවාම ඔය කියන කොම වෙයි. දැන් මේ වෙනකොට ඔක බලලා ඇතිනේ නැද්ද? බලලා නැහැ, අහලත් නැහැ නේ. දැන් ඕක කිව්වොත් තේරුවද විශේෂයක්? අර මහා විස්තරයක් වර්ණනා කරගෙන ආපු තරම් එකක් දැනකට දැවුණද නැහැ නේ. ඔය දැන් මම කිව්ව පෙළ ඕක මෙනෙහි කරුවා කියලා ඔය ඔක්කොම වෙන්නේ නැහැ. ඕක ඇතුළට වයින්න ඕන. ඕක ජීවිතෙන් දකින්න ඕන. එතකොට තමයි ඇඟටම දැනෙන්නේ. මේ දැන් පුළු පාර ගෙවුව දැකටම දැනෙනවා. මේ වගේ. මේ දැන් මරෙන් පස්සේ නෙමෙයි මං කියන්නේ. හැබැයි මං කියන ටික ගින්දර වගේ. හරිම සිව් බුදුහාමුදුරු පෙන්නනවා. දවසක් මෙන්න මේ උපමාව බලන්නකෝ.
ආනන්ද හාමුදුරුවෝ සවැත් නුවර පිටපාත යනකොට ලිච්ඡවි රජවරු දුනු පීඩා කරනවා. මේ දුනු තලේ ගිහිල්ලා වදිනවා එහා දුනු තලේ කෙරවලට හිටින්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේ කියලා ස්වාමීන් අර ලිච්ඡවි කුමාරවරු මම පිටපාත යනවා දැක්ක දුනු ශිල්පේ හොද්දට හික්මිලා තියෙනවා. මෙයා අරහේ ඉඳන් විදින දුන්න මෙයා මෙහේ ඉඳන් විදිනවා මෙයාගේ ඇඟේ වදින තු මැද තුර වැඩිලා වැටෙනවා. මම දුන්නක විතු තනිත් කෙනාට අනිත් කෙනාට ටක් ගාලා දුන්න අරගෙන විදිනවා ඊතලේ උඩට දෙන්න මගදී වැදිලා වැටෙනවා මිසක මගේදී ඊතලේ එයාගේ වදින්නේ එයාගේ ඊතලේ මගේ වදින්නේ නැහැ. මගේ තැනකින් මෙන්න මේ වගේ හරි චේත හික්මිලා. මේක අద్భుත ආචාර්ය. ඇත්තටම අපිට හිතෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒකද අමාරු සුත්තටම කරුවලයි. විදුලි කොටන වෙලාවක විදුලි එළිය කොච්චර වෙලා තියෙන්නේ? ස්වල්පනේ. ඒ වගේ වෙලාවක යම් කිසි කෙනෙක් අස්ලොමක් 100ක් වර පලාගෙන යන විද්‍යුත් විදුලි එළිය. ওই දෙකෙන් කොකද සීව? ස්වාමීන් අර විදිල්ල මොන විදිල්ලද? දැන් ඒක බලන්න එළියවත් තියෙනවනේ. විදුලි එළියෙන් අස්ලොමක් 100ක් වර පලාගෙන යන විදිල්ල හිතන්නවත් බැරි නේද? ආනන්ද මේ චතුරාර්ය සත්‍ය විදිල්ලත් ඒ වගේ කියනවා. චතුරාර්ය සත්‍ය විදිල්ලත් ඉච්චරම් සියුම් කියන අමාරු මිසියුම්. අන්න ඒ වගේ සිද්ධියක් මම මේ කියලා දෙන්න හදා. හොඳට මතක තියාගන්න ඕනේ එකක්. ගොඩාක් විස්තර කරන තැනකදී ඒක සරලයි. සරල තැන ගැඹුරුයි. ඒක මතක තියාගන්න. හැතැම්ම දෙකකින් යන පාර හොඳට කාපන. හැබැයි හැතැම්ම කාලෙකින් පයින්න තියෙන වැට අතිශය දුෂ්කරයි. හදලා නැහැ. කෙටි. හැබැයි ටිකක් දුෂ්කර. ඒක මම මතක් කළේ මේක හැබැයි දරන්න බැරි එකක්. වයසෙන් අවුරුදු 120ක් වයස ගියායි ධාරණය කරගෙන දුකෙන් මිදිච්ච දර්ශනය. ජීවිතේ 70 වයස කුඩා දරුවෝ ධාරණය කළ දුකින් ඈතර වෙච්ච දර්ශනය. පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ. මම මේකේ අවශ්‍යතාවය වටිනවා කියන එක පෙන්වන්න මම කියන්නේ නැතුව වටපිටාව කියනවා. නැත්තම් පුවට වැඩක් නැහැ. ඉච්ඡර වටින ටිකක් මම කියන්නේ. එතකොට දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැය ඇතිවීම නැතිවීම දන්න නුවණ අපි ගාව ඇති කරගමු. ඔය නිවනට තව බුදුහාමුදුර මෙන්න මෙහෙම හරි ගුණනාමකින් හඳුන්වනවා. උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති ආර්යය නිබ්බේධිකය සම්මා දුක්ඛය ගාමිනේ. ආර්ය භාව මේ උද්‍යව විඥානයේ තියෙන කෙනාව නොබෝ දවසකින් උත්තමයේ කරන ආර්යයන් වහන්සේ නමක් කරනවා. ආර්යය නිබ්බේධිකය සියලු සසරෙන් සියලු දුකෙන් කලකිරවල නිදීමට මඟ හදලා දෙනවා. සම්මා දුක්ඛය ගාමිනී මනාව ජීවිතයේ තියෙන සියලු දුක් ගෙවලා දෙනවා. උද්‍යත්ත ගාමිනී පඤ්ඤා උදේවැය දන්නා ප්‍රඥාව. බලන්න ප්‍රඥාවේ ගුණ නාම ටික. ඒ ප්‍රඥාව යමෙක් සතුනා එයා උත්තමයේ කරනවා. ලෝකේ කලකිරවනවා. සියලු දුක් යකින් අයින් කරලා දෙනවා. මේ ටිකක් තවපැත්ත. ඒ උද්‍යව විඥානයේ අපි දැන් බලන්න යන්නේ මෙන්න මේ ටික මෙතන ඉඳලා හොඳට ග්‍රහණය කරගන්න. ග්‍රහණයට වඩා මේ පෙන්වන දේ අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. මේක ගැඹුරු නෙමෙයි තියෙන පොඩි මැජික් එකක් වගේ එකක් ටිස් එකක් තියෙනවා. අදින ගැටේ අදින පැත්තෙන් ලෙහුව ටක් ගාලා ලෙහෙනවා. අනිත් පැත්තේ ඉවරයි. එක චිත්තක්ෂණේ චතුරාර්ය සත්‍යම අවබෝධලා පටිච්චසමුප්පාදයෙන් අතර මුළු සංසාර ගමනම අවසන් වෙන එක චිත්තක්ෂණ. ඒ බඳු දර්ශනයක් වෙන්නේ තියෙන්නේ. හරි. අපි මේ සිද්ධියක් බලමු. දැන් මේ යන්නේ මොකේද? පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න. මම ඔකට අපි මෙහෙම උපමාවක් ගන්නම්කෝ. ඔයගොල්ලන්ට ඒක සරල නිබර වෙන්න තේරෙන්න. මම සිංහල මාට මෙහා පැත්තේ ඉන්නවා දමිල කතා කරන මාත්‍යෙ. මෙහා පැත්තේ ඉන්නවා ඉංග්‍රීසි කතා කරන. හරිද? මගෙත් දැන් ඇහැ හැදිලා තියෙනවා පුරාණ පෙර අවිද්‍යා කර්ම නිසා ඇහැ හැදිලා අනිත් කෙනාටත් ඇහැ හැදිලා තියෙනවා මෙයාටත් ඇහැ හැදිලා තියෙනවා.
කන බොන බත්පාන් කවුපි නැතුව මට ඇහැ කියන එක පවතින්න පුළුවන්ද? ආහාරය නැතුව ඇහැ කියන එක තියෙනවද? ඇහි පැවැත්ම ඇහි ඇතිවීම වෙන්නේ මොකෙන්ද? ආහාරයෙන් නේද? ඇහැ නැත්තම් මට රූප පේනවද? එහෙනම් ඇහැ පවතින්නේ රූප පේන්නේ ආහාරය නිසානේ. ඒක තමයි අර උදේවැය කිව්වේ කන බොන ආහාරය නිසායි රූපය හැදෙන්නේ කියලා. ඊවනේ මම එකක් ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ කියන මේ 10 පුලම අයිති රූප වලට. ඔය රූප කියන එක කන බොන ආහාරය නැත්තම් නැහැ. කන බොන ආහාරය තියෙනකන් ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවා. ඒව තියෙනකන් බාහිර රූප ශබ්ද ගන්ධ හම්බ වෙනවා. තේරෙනවද? ආහාරය නිසායි රූප කියන එක තියෙන්නේ. ආහාරය නැතිව රූප නැති වෙන පළවෙනි අධ්‍යයනය උන අපි දැනගත්තා. හරි. ඊට පස්සේ ඇහැ තියෙනවා. ඇස් ඉදිරි පිටට ඇහි ගාවට ළඟ බැවිලා හැපෙන්න වගේ රූපක් තියෙනවා. හැබැයි හිතන මලමිණියක් වගේ පේනවද? පේන්නේ. ඇහැ තියෙනවා. ඇස් ඉදිරි පිට රූපත් ඇවිල්ලා හැපිලා පේන්නේ. ඊට පස්සේ ඒ ඇහත් රූපයේ තියෙන තැනට චක්කු විඤ්ඤාණය අනුගත උපන්නාම උන්න දැන් පේනවනේ. චක්කු විඤ්ඤාණය උපන්නාම උනේ මොකද්ද? ඒ ස්පර්ශයක් ඇති වුණානේ. මං කිව්වා නේද? ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඇති වෙනවා කියන්නේ. අපිට දැන් දෙවනිය අධීරක් හම් වෙනවා පේනවා කියන එකක් නේ. තේරෙනව නේද? ඇහත් රූපයත් කන බොන ආහාර නිසා ඇහැ හැදුණා රූපත් ඇතිලා තියෙනවා. හැබැයි මලමිණියක් වගේ පළවෙනි අධීර රූප හැදුණා පේන්නේ නැහැ. දෙවනි අවස්ථාව ඒ ඇහත් රූපය තියෙන තැනට චක්කු විඤ්ඤාණය කන ශබ්ද තියෙන තැනට සෝත විඤ්ඤාණය කියලා හිත බැසගත්තාම හිත පැමිණියාම එතන සම්පූර්ණ වෙනවා මොකද්ද? ස්පර්ශික ධර්මතාවය. චක්කුම් පටිච්ච ධම්මේ රූපේච උපජේ චක්කුනේ තින්න සංගති පස්ස. තුන්දෙනාගේ ස්පර්ශය. අන්න චක්කු සම්පස්සේ වුණා කියන්නේ රූපේ පේනවා. රූපේ පේනවා. ඒ පේනවා කියන තැනක තියෙන්නේ නාම ධර්ම ටිකක් හටගන්න. රූපේ තියෙන තැනක නාම ධර්ම ටිකක් හටගන්න. ස්පර්ශෙන් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් හටගන්න. පේනවා. නාම රූප පත්‍ය විඥානං මේ නාම රූප දෙක නිසා විඥානය කියන්නේ දැනගන්නවා කියන එක. දැනගන්නවා කියන්නේ රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා. දැන් මේ ඇස් ඉදිරි පිටේ තියෙන කෝපේ, වටාපත, ෆෝන් එක, මේසේ, ආමුදුරු, උපාසකම්ම, පැදුර කියලා පේන දේ මම දැනගන්නවා. මට දැනගන්න හේතුණා පෙනෙනකම. පෙනෙන්න හේතුණා රූපේ. ආහාරයෙන් රූපය ගෙනත් දුන්නා. ඊට පස්සේ නාම ධර්ම ටික නිසා පෙවුණා. පෙනෙන දේ අරගෙන මම දැනගත්තා කියන සිද්ධියක් ගැන මේ කතා කරන්නේ. මම මේක හොඳ පොයින්ට් එකක් කියලා දෙනවා ඔයගොල්ලන්ට. දරන්න පුළුවන් මට්ටම මේකක් මම කියලා දෙන්නේ. මේක හොඳ අවධානයෙන් ඉන්න. හරිද? මම මතක් කරේ මම සිංහල, මෙයා තමිල, මෙයා ඉංග්‍රීසි. අපි තුන්දෙනාගේම දැන් ඇහැ හැදිලා රූප ඇස් ඉදිරියට ඇවිල්ලා පේන්නේ. ඊට පස්සේ දෙවෙනි අධ්‍යයනයේදී ඇහත් රූපය තියෙන තැනට මගේ චක්කු විඥානය බැසගත්තා. ස්පර්ශය වෙලා මට පේනවා. අනිත් කෙනාගේ දමිල කෙනාගේ ඇහත් රූපය තියෙන තැනට හිත බැසගත්ත ස්පර්ශ වෙලා පේනවා. ඉංග්‍රීසි ජාතික කෙනාගේ ඇහත් රූපය තියෙන තැනට හිත බැසගත්ත පේනවා. දැන් අපි තුන් දෙනාටම මේ ඉස්සරහ තියෙන වස්තුව පේනවා. වර්ණය පේනවා, හැඩය පේනවා, සමානයි. දැනගන්නවා මම පැදුර කියලා. පැදුර කියලා දැනගන්නවා. ඉංග්‍රීසි ජාතික කෙනා දැනගන්නවා මැට් කියලා දැනගන්නවා. මැට් කියලා. දමිල කෙනා පායි කියලා දැනගන්නවා. දැනගන්න තැන්දි වෙනස්. ඒකට බලනවා හොඳ දර්ශන විද්‍යාව කියලා දෙන්න හදන්නේ. මම දැනගත්ත සිංහල කෙනා දැනගත්ත කොහොමද? පැදුර. ඉංග්‍රීසි කෙනා දැනගත්ත කොහොමද? මැට්. දෙමළ කෙනා දැනගත්ත පායි. හැබැයි වස්තුව පෙනෙන තැනට එනකම් සමානයි. දැනගන්නවා කියන තැනදි වෙනස් වෙලා තියෙනවා. තේරුණේ? උතනදී පංච උපාදාන ස්කන්ධයේදී
පුරාණ කර්මයට ඇහැ හැදිලා රූප හම්බුණා පළවෙනි අදියර මේක දැනුමට තියාගත්තම ඇති මම අවශ්‍යම තැනදී මතක් කරන්නම් මේ. ඊට පස්සේ ඊට අනුව හිත ඉපදුනාට පස්සේ පේනවා. කියන තැනට ගත්තාම රූපයයි නාමයයි කියලා ධර්ම නාම රූප කියන ධර්මතා දෙකක් සම්පූර්ණ වුණාමයි පේන්නේ. පේනවා කියන තැනක තියෙනවා නාම රූපය කියලා දෙකක්. මං කියවනේ ඇහැට රූපේ තිබුණාට හිත නැත්තම් බලමිනිය වගේ කියලා. චක්කු විඥානේ හිත ඊට අනුගත උපන්නාම ඒකේ මුනේ මොකද්ද ස්පර්ශ කියන ධර්මතාවය සම්පූර්ණ වෙච්ච එක. ස්පර්ශ නිසා වේදනා සංඥා වේදනා කියන නාම ධර්ම ටික කටගත්ත කෙනේ පේනවා. දැන් පේනවා කියන තැන ගත්තාම දමිළ කෙනාටත් ඉංග්‍රීසි කෙනාටත් සිංහල කෙනාට සමානව පෙනෙන මට්ටම විතරක් දකින්න. පෙනෙනවා කියන තැන තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ඔය නාම රූප කියන ධර්මතා දෙක පුරාණ කර්මයන් හටගත්ත විපාකයි. ඔකට කියනවා සංකත පරමාර්ථ ධර්ම කියලා. එච්චර මොකුත් දන්නේ නැත්නම් පෙනෙනවා කියන සිද්ධිය කියන එක දන්නවනේ. දැන් පෙනෙනවනේ මට. තාම දැනගන්න කියලා නෑ මම. පෙනෙනවා කියන සිද්ධිය කියනකොට දෙමළ ඉංග්‍රීසි සිංහල ප්‍රංශ වේවා භාෂා 100ක් ඉන්න කෙනාට පෙනෙනවා 100ටම සමානයි. පෙනෙන යථාර්ථයේදී පරමාර්ථයේදී පක්ෂ පන්ති පාට කුල නැහැ සමානයි. යථාර්ථය එකයි සත්‍යයි. දැන් මේ නාම රූප දෙකේ පුරාණ කර්මෙන් හටගත්තු විපාක නාම රූප දෙකක් කියන තැන කාටවත් ඇත්තයි. ඊට පස්සේ නාම රූපච්ච විඥාන පෙනෙන දේ දැනගන්නවා කියන සිද්ධිය කොට දැනගන්නවා කියන එකට කියන්නේ පාලියෙන් විඥාන. නාම රූපපච්ච විඥානං කියලා කියන විඥාන කියන්නේ දැනගන්නවා. මේ ඇහත් රූපය දෙක රූපය චක්කු විඥානේ හිත හට බැසගත්තාම නාමය කියන්නේ පේනවා. වස්තුවක් පේනවා. නාම රූප පච්ච විඥාන නාම රූප දෙක නිසා පැදුර කියලා දැනගන්නවා කියන කමක් ඇති වෙනවා. විඥානය කියන්නේ පැදුර කියලා දැනගැනීම. මේ පැදුර කියලා දැනගැනීමලට ප්‍රත්‍ය වෙලා තියෙනවා මොකද්ද? ප්‍රත්‍ය කියන්නේ හේතු වෙලා තියෙනවා මොකද්ද? මොකද හේතුව? නාම රූප කියලා ධර්මතා දෙකක් මේ පේනවා කියන සිද්ධිය. ඒකට බිම්බ තමයි මම කිව්වේ. භාෂාවකින් වෙනස් වෙන්නේ සමානයි දර්ශනය නාම රූපෙදී. ඉංග්‍රීසි ජාතිකයටත් පේනවා, දෙමළ ජාතිකයටත් පේනවා, සිංහල කෙනාටත් පේනවා, මේ වර්ණයත් පේනේ, හැඩෙත් පේනවා. හැබැයි පැදුර කියලා දැනගන්නවා කියන සිද්ධිය අර නාම රූප දෙක නිසා හටගත්ත නාම රූප දෙකට අයිති නැති එක විඥානය කියන එක. දැනගන්න. මෙතන මේ විඥානය කියන්නේ මොකද්ද කියලා දන්නේ? මෙන්න මේකට කියනවා ප්‍රඥප්තියක් කියලා. ඔයගොල්ලෝ අහලා ඇති නේද විඥානයේ මායාවක් කියලා වචනයක් අහලා තියෙනවනේ. මෙන්න මේ පැදුර කියලා හටගන්න විඥානයේ බොරුවක්, මායාවක්. එහෙම දේවල් කොහෙවත් නැහැ. අවස්ථාවට උපදින නාම මාත්‍රයක්, සංඥා මාත්‍රය, සංඥා කියන්නත් බෑ. නාම මාත්‍රයක්, ප්‍රඥප්ති මාත්‍රයක්, නිරුත්‍රි මාත්‍රයක්, අදිවචන මාත්‍රයක්. අන්තිමට කතාව තියෙන්නේ මොකද්ද කියන එක දන්නවද? පරමාර්ථ වශයෙන් පවතින යථාභූත වශයෙන් පවතින නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් ඉපදිලා පැදුර කියලා කියන සිද්ධියක්. ප්‍රඥප්ති පරමාර්ථ දෙක මේකේ තියෙන්නේ. යථාභූත ස්වභාවය පරමාර්ථ වශයෙන් පෙනෙන නාම රූප දෙක කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා. ස්පර්ශයෙන් ස්පර්ශ කෙනෙකුට විඥානය එතන තියෙනවා. ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතන කියන නාමයක් තියෙනවා. මේ පෙනෙනවා කියන උක ඇත්ත. පරමාර්ථය සංකත පරමාර්ථ ධර්ම චිත්තචෛසික රූප කියන ටිකක් ඕකේ තියෙන්නේ. චිත්තචෛසික රූප කියන ටිකක් ඕකේ තියෙනවා. ඔය නාම රූප දෙකේ සංකත පරමාර්ථය ඇත්ත. ඒ නිසා පැදුර කියලා දැනගන්නවා කියන ප්‍රඥප්තියක් උපදිනකොට අපි දැක්කා ඒ ප්‍රඥප්තිය කියන එක මේ පෙනෙන දෙයට අයිති නැහැ කියන තියෙන සාක්ෂිය පෙනෙන දෙයට අයිති තිබුණා නම් අපි තුන් දෙනාම දැනුම සමාන වෙන්න ඕනේ. පෙනෙන සමානව පෙනුණා නම් දැන ගැනීම සමාන වෙන්න එපා. නමුත් මම පැදුර මෙයා මැට් මෙයා පායි කියලා දැනගත්තා නම් ඒකෙන් කියනවා මොකද්ද? පෙනෙන දේ උදව් කරගෙන දැනගන්නවා කියන ටික කෙනා ගාව අවදි වෙලා නේද කියලා. තේරුණා නේද? කෙනා හදාගත්ත මිනිස්සු ඒක දැනගන්නවා කියන සිද්ධිය පෙනෙන සිද්ධියට අයිති නැහැ කියන එකක් කියනවා. පෙනෙනවා කියන තැන නාම රූප දෙකක් ඒක හේතුයි. ඒක ප්‍රත්‍යයයි.
හේතුව නිසා හටගත්ත ඵලය මොකද්ද? ප්‍රඥාප්තිය. දැනුම. මේ රූපේ පේනවා කියන සිද්ධිය නාම රූපයි. කාටත් පෙනේ. මම කෝප්පේ අනිත් කෙනා කප් අනිත් කෙනා මොකක් කියලා දන්නවද නැහැ. ඒක එක විදිහට දැනගන්න. කියනකොට මෙන්න මේ විඥානය කියලා කියන්නේ නිරුක්තිය, අදිවචනය, ප්‍රඥප්තිය, සම්මතය, නාමය, මායාවක්, නාමකරණයක්. තව පැත්තකින් චේතනාවක්, සංස්කාරයක් කියලා කියන්න පුළුවන්. සංකාරේ කෙහෙල් කතක් කියලා කියන්නේ මේ කතා කරන ඕනම සිහි වෙන නමක් අරගෙන පතුරු ගහලා බලන්න තැනක්. ඊට පස්සේ මේ නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්තිය තමන් තුළ නැති වෙනවා. නාම රූප දෙක නිසා තමන් තුළ යම් ප්‍රඥප්ති උපදිනවා. නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්ති නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියන එක මේ ස්කන්ධෙ විදිහේ කියන්නේ. පෙනෙනවා කියන තැනට ආවහම නාම රූපයි. නාම රූපච්ඡ විඥානං කියන්නේ පෙනෙන දේ නිසා කෝප්පේ කියන විඥානය කියන්නේ මේ වෙලාවේ දැනුම. දැනගන්නකම් කෝප්පේ. පැදුර. බම්මරන් ස්වාමීන් වහන්සේ බිත්තිය වහලේ පෙනෙන දේ හරිය මංගව දැනගන්නවා. දැනගන්නවා කියන ප්‍රඥා. මම ඔයගොල්ලෝ ඒක තේරෙන්නේ නැත්නම් තාපත්තකින් කියමු. අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්න බඩේ හම්බෙලා නැහැ හැබැයි. අපි කීප දෙනා කතා කරගන්නවා මොකක්ද මේ ළමයට දාන නම? කෙනෙක් මේක ඒක හරිනේ මේක දාන්න. ඒක හරිනේ මේක දාන්න. නෑ ඒක හරිනේ. ඕම ගිහිල්ලා අන්තිමට කොහොම හරි එක සම්මුතියකට අපි රෝෂාන් කියමුකෝ. කියලා දැන් සම්මතයකට ආවා. දැන් කීප දෙනාම එකතු වුණා මොකද්ද? අපි රෝෂාන් කියමුකෝ. දැන් ප්‍රඥප්තියක් හදාගත්තා. දැන් බලන්න ප්‍රඥප්තියට අයිති දැන් රූපේ තාම ඉපදිලත් නැහැ. දැන් රෝෂාන් කියන නමට අයිති රූපේ තියලා තාම නෑ. තාම බඩේ ඉපදිලත් නැහැ. දැන් රෝෂාන් කියනකොට මේක අපි කෙනාගේ මනස තුල හදාගත්ත මෙහෙම භාවිතා කරමු කියන අදහසක් නේ. තේරුණා නේද? ඔන්න දැන් ප්‍රඥප්තිය. දැන් ඒකට අදාළ රූපයක් ඇත්තෙම නැහැ. ඔන්න දැන් අපි කීප දෙනාම රෝෂාන් කියමු. හිතාගන්න. පහු කාලේදී මෑත කාලේදී මේ මෑණියෝ ඒ දරුවා බිහි කරා. අන්න දැන් මේ රූපේ දකිනකොටම අපි කල්ැතුවම ප්‍රඥප්තිය හදාගෙන හිටියා. කවදාවත් මේ නාමය අර රූපේ ඉඳන් එන්නේ නැහැ. මේ නාමයේ ඒ රූපේ හැපෙන්නේ නැහැ. මෙයා මෙතනම ඉපදි නිරුද්ධ වෙන එක මිසක අතෙන්ට යන්නේ. එයා එතන රූප කලාප හැදී නිතනවා මිසක මේකට එන්නේ. මම කියන එක තේරුම් ගන්න. ඔන්න ඒ ළමයා නැත්තම් රූපේ පේනවා. හැදිලා රූපේ මගේ ඇස් දෙකේ හින්දා පේනවා. පේනකොටම රොෂාන් කියන ප්‍රඥප්තිය මම සීකර ගන්නවා. තේරෙනව නේද? දැන් කල්ලාතුන්නේ. දැන් ප්‍රඥප්තියක් නේ. දකින්නකොට රොෂාන් කියන ප්‍රඥප්තිය සීකර ගන්නවා. අහකට ප්‍රඥප්තිය මන් තුල නැති වෙනවා. නමුත් මම ඉගෙනගෙන නැහැ මේ නාම රූප දෙක නිසා මන් තුල ප්‍රඥප්තියක් සීකරගත්ත හදාගත්ත ප්‍රඥප්තිය පුදුනා ප්‍රඥප්තිය නැති වෙනවා කියලා බලන්න දන්නේ නැහැ. උදේ වෙයි නැති වුනහම කරන හානිය කරගන්න හානිය මොකද දන්නවද? මේ ප්‍රඥප්තිය රූපේ දිහා බලනවා. රෝෂාන් කියන නමින් අර රූපේ දිහා බලනවා රෝෂාන් කියලා. කාලේ එතකොට ඕකට කියනවා ප්‍රඥප්තිය භාවිතා කරන එකට කියනවා සම්මතය කියලා. සම්මතයක් ජීවිතන ලෝකේ කියනවා. මොකද දැන් ලෝකේ හැදීගෙන එන්නේ. යථාර්ථය නිසා ප්‍රඥප්තියක් උපදින එච්චරයි. යථා නාම රූප දෙක නැතිව ප්‍රඥප්තිය නිරුද්ධ වුණාම නිවන ලෝකේ නැහැ. නමුත් පරමාර්ථ ප්‍රඥප්ති දෙක තේරුම් ගන්න බැරි වෙච්ච ගමම්ම ප්‍රඥප්තිය භාවිතා කරන්න ගියොත් විඥානේ භාවිතා කරන්න ගියොත් මායාව පරිහරණය කරන්න ගියොත් ඒ කියන්නේ රූපේ දකින්න රෝෂාන් කියන අදහස උපදිනකොටම අදහසින් මම රෝෂාන් කියලා බලනවා. කාලයක් බලනකොට අපි කපන වලේ අපිම වැටෙනවා. කාලයක් යනකොට අපි බැලුව හින්දා පේනවා කියන නැතු අරක රෝෂාන්ම වෙනවා. රෝෂාන් දකින්න හින්දා රෝෂාන් කියලා හිතනවා වගේ දැනකටමපත් වෙනවා අපි. දැන් මට සම්මතිය බොරුවක් නෙවෙයි සම්මතිය ඇත්තයි. මේ රෝෂාන්ගේ අම්මා මේ රෝෂාන්ගේ තාත්තා ওই විදියට ඕම ඇත්තයි. අනේ මගේ දරුවා රෝෂාන් අප්පා කියන දැන් තමයි දැන් කතා කරන්නේ.
ජරා සියලු දුක හටගෙන ඇති. නමුත් උද්‍යව විඥානෙදි පෙන්නවා එයා දුක දැක්කා. ඇහැ රූපේ උපාදාන වශයෙන් ගත්තු දුක එනවා කියලා දැක්කා. ඇහැ රූප උපාදාන වශයෙන් නොගත්තු දුක එන්නේ නැහැ කියලා දැක්ක හින්දා උද්‍යව විඥානේ තියෙන්නේ කොහොමද දන්නවද? ඇහැ රූපේ ඉඳන් පඤ්ඤාප්තියක් එනකොට ඇහැ රූපෙ පැත්තට යන්න බැරි වෙන්න මේ රූපේ දකින්න ප්‍රඥාප්තියක් ඇති වෙනවා ප්‍රඥාප්තිය තමන් තුළ නැති වෙනවා කියන එකට 100න් ඉන්නවා. මොකද ඇහැ උපාදාන කරන්න රූපේ උපාදාන කරන්න ඇහැ පැත්තට රූප පැත්තට යන්නේ අපි ප්‍රඥාප්තියක් ඇසුරු කරගත්තොත් විතරමයි. වෙන යන්න බෑ මාර්ගයට අපිට. ප්‍රඥාප්තිය හටගෙන නැති වෙනවා කියන තැනකට 100න් හිටියොත් දුකේ අවසානය. ආයි වෙන මුකුත් නැහැ. එපමණකින් මුතිය විඥානය කියන තැනින්ම නිවන. දුක පිළිසෙන් දකින්නවා සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා මග්ග වැඩෙනවා ඔක්කොම ටික වෙලා අර කියපු බෝධිපක්ෂ ධර්ම ඔක්කොම වෙනවා. මේ පරමාර්ථ සම්මුති කියන දෙක වෙන් වෙච්ච ගමන්ම නමුත් අපි මේක ඇත්ත දන්නේ නැතුව ප්‍රඥප්තිය භාවිතා කරන්න ගියොත් නිර්මාණය වෙනවා මොකද සම්මතය ලෝකේ. කතා කරන්නේ සියුම් පොඩක් අල්ල ගන්න පුළුවන්ද බලන්න. මම රොෂාන් කියලා බැලුවට පස්සේ මම පැදුර කියලා බැලුවොත් මට මේ රූපේ පැදුර වේ. මේ රූපේ දකින්නකොට පැදුර කියන අදහස ආවේ. රූපේ අහකට යනකොට පැදුර කියන අදහස නැති වෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය නාම රූප දෙක නිසා විඥානේ මේ පෙනෙන කම නිසා පැදුර කියන අදහස නාම රූප නිරෝධ විඥාන නිරෝධ පෙනෙන දේ නැති වෙනකොට පැදුර කියන අදහස නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලුවොත් නාම රූප දෙක නිසා ප්‍රඥාප්තියක් මන් තුළ ඇති වෙලා නාම රූප දෙක නැති වෙන ප්‍රඥාප්තිය නැති වෙනවා කියන තැනක නුවණ හිටියොත් නුවණ තිබ්බොත් මට මේ නාම රූප දෙකේ නිමිති නැහැ පරමාර්ථය තුල සම්මත නිමිති හිටිනවා. නමුත් එහෙම බලන්නේම මම ඇහැ පැත්තට ගියොත් රූපේ පැත්තට ගියොත් ඇහැ රූපේ උපාදාන වුණොත් දුක එනවාමයි කියලා අහලා තිබුණ හින්දා ඇහැ පැත්තට නම් යන්න එපා රූපේ පැත්තට යන්න එපා නොයන විදිය වැඩපිළිවෙලක් කරගන්න ඕනේ කියන එක නිරෝධය හැටියට දැකපු හින්දායි මාර්ගයේ තියෙන්නේ ඇහැ පැත්තට රූපේ පැත්තට යන්න බැරි වෙන්නේ. ඒකයි උද්‍යවය. නමුත් චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් උද්‍යව විඥානය වඩන්න දන්නේ නැත්නම් එයා ඒක දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? පරමාර්ථ වශයෙන් පෞද්ගල නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් සිහි වෙනකොට පැදුර කියලා. නාම රූප දෙක නැති වෙන පැදුර කියන ප්‍රඥප්තිය නැති වෙනවා. අර රූපේ කියනවා දකින්නකොට රෝසාන් කියන ප්‍රඥප්තිය මන් තුල ඇති වෙනවා. රූපේ පෙනෙන එක නැති වෙන රෝසාන් කියන ප්‍රඥප්තිය මන් තුල නැති වෙනවා කියලා බලන්න දන්නේ නැති වෙනකොට ඉගෙනගෙන නැති වෙනකොට සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මෙ හික්මුනේ නැති. එතකොට අන්න අසෘතවත් පුතඥය. ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මෙ හික්මුනේ නැති. මේක දන්නේ නැහැ. මේක හික්මිලක් නැති කෙනා. රූපං අන්තතෝ සවමුල් පස රූපී ආත්ම වශයෙන් හිතන රූපේ රෝෂාන් කියලා හිතනවා. රූපේ කෙනෙක් කියලා බලනවද නැද්ද? බලනවා. බලපු ගමන් මොකක් වෙයිද? මේක පැදුර කියලා බලනවද නැද්ද? බලනවා. බලපු ගමන් මොකක් වෙයිද? නාම රූප දෙක නිසා අපි ගාව හටගෙන නිරුද්ධ වෙන ප්‍රඥප්ති මාත්‍ර හිස් පුස්ස බොරුවක් මායාවක්. ඒ ප්‍රඥප්ති ඔක්කොම ඇත්ත වෙයි අපිට. අපිට තියෙයි පැදුරු, ගෙවල්, දොරවල්, රන්, රිදී, මුතු, මැණික්, යාන වාහන, ඉඩකඩම්, දුව පුතා, නැන්ද මාම, නංගි මල්ලා හම්බෙයි ස්පර්ශ ආයතන හයි. හම්බෙන්නේ නැද්ද? හම්බෙයි. දැන් ඉතින් මුළු ලෝකයක්ම තියෙයි. දුක් විඳි. එක තැන ඉන්දිකටු තුඩක් උඩ මහා මේරු පර්වතයේ තියෙන කෙනෙක් මතක තියාගන්න. මේ පොඩි දශමයක් තියෙන තැනකට 100 මොන වෙලා ගන්න බැරුව කල්පාන්තර ගන්න දුක් විඳින අය අපි. පොඩි දෙයයි මේ පෙනෙන දේ නිසා ප්‍රඥප්තිය උපදින නිරුද්ධ වෙනවා කියන එක දශමයකට 100න් ඉන්න මේ දැන් වැඩි නෙමෙයි. නොබෝ දිනකින් මේ ජීවිතේ කල්ප ගණන් කියන්නේ මම. නොබෝ දිනකින් පෙරපසු විශේෂණයක් වේ තමන්ගේ මනසේ. මේ ජීවිතේම අරිහත්ත්වයටමපත් වේ. එච්චර සහේතුක සිද්ධියක් මම කතා කරන්නේ. මේ අර දුක පිළිසෙන් දැකලා සමුදය දුරු කළා නිරෝධය වෙන වෙනම කරන ඔක්කක්වත් නැහැ. මේ එක සිද්ධියේදී අපි වෙනදට කළෙත් ඒකමයි.
ඔතෙන්ට එන්නයි මේ දඟලුවේ. අපි නිකන් හොඳයි මේක ගමු. සතිපට්ඨාන වල සිද්ධියක් අපි ගමු. අපි දැක්කා මේ රූපේ පුද්ගලික සත්‍යයක් හැටියට. දැන් වෙනද වෙච්ච සිද්ධිය බලන්න. පුද්ගලික සත්‍යය. පුද්ගලයේ සත්‍යය කියන එක ආත්මයි. ඒක සම්මතයක් කියලා දැක්කා. පරමාර්ථයේ සත්ව පුද්ගල නොවන දෙයක්. ඒකේ ලක්ෂණත් ඉගෙන ගත්තා. සම්මතයේ ස්වභාවය විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථයේ ස්වභාවය විමසනකොට මතු වෙනවා කියලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් ඉතින් අපි මොකද කරන්නේ? මෙතන කේස් ලොම් නියදත් ධම්මස් නහර කනබුන ආහාරයෙන් හැදින්නේ කියලා කුණු දොත් වින්සාකාරයේ කුණු කොටස් බලනවා. මොකටද? පුද්ගලයා කියලා පෙනෙන එක ගෙවෙනකම්. ගෙවන්නනේ හදන්නේ. ගෙවේ කියලා හිතනවද? ඔයගොල්ලෝ හිතනවද එහෙම බැලුවම ගෙවේ කියලා? ඇයි ඕගොල්ලෝ මෙච්චර කෙරුවොත් ඊගාව මොහොතේ ආයෙත් මේ පුද්ගලයා කියලා බලනවා. බලනකොට ගෙවෙයිද? නමුත් ස්කන්ධේ උදේය බලන්න. මේ නාම රූප දෙක නිසා ප්‍රඥප්තිය වෙන් කරන්න. ওই සිද්ධියම වෙන්නේ නැද්ද කියලා. අපිට ඕනේ මෙතන පරමාර්ථ වශයෙන් නාම රූප දෙකක් තියෙන්නේ පුද්ගලයක් නෙමෙයි කියන එක දකින්නනේ. ඒක බලන්නනේ අපි මේ පුද්ගල භාවය ගෙවා ගන්න. පුද්ගලෙක් කියලා පේන එක ගෙවා ගන්න කලාප වශයෙන් සම්මර්ෂණය කරයි, කොට්ටාස වශයෙන් බලයි, ධාතු වශයෙන් බලයි, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියලා බලයි. මේ කෙරුවේ ඔක්කොම පරමාර්ථ ධර්මයේ මතු කරන්න, පුද්ගලයා කියලා පේන එක වෙන් කරන්න. නමුත් කලාට කෙරෙන්නේ. ඕකට මම කියන්නේ මොකද කියලා දන්නවද? රතු පාටට පේන කණ්ණාඩිය දා ගන්නවා. දාගෙන බලනකොට පොළව රතු පාටයි. අනේ මේ රතු පාට පස් ටික හාරලා අයින් කරන්න ඕනේ කියලා ඒ ටික හාරනවා. අනේ ඊගාව ටිකත් රතු පාට ආයෙත් හාරනවා. පෙනෙන පස් ටික හාර දඟලන රතු පාට අයින් කරනවා වගේ වැඩක්. රතු පාට යයිද? කන්නඩිය ගලවන කීතරේ තියෙන්නේ. මේ පැත්තට ගත්තම උච්චර. ඒ වගේ දැන් මේ පුද්ගලෙක් පේනවා, සත්‍යෙක් පේනවා. ඉතින් මේ සත්‍ය පුද්ගලයේ පෙනෙන හින්දා නිවන් දකින්න බෑ. සම්මතයක්. පරමාර්ථයක් තියෙනවා. ඒක මතු කරගත්ත දවසට තමයි මට නිවන් දකින්න පුළුවන්. ඒ හින්දා පරමාර්ථයේ පිහිටන්ඩ සම්මතිය අයින් කරන්න මං ඉතින් කලාප වශයෙන් ධාතු වශයෙන් කොට්ටාස වශයෙන් බෙද රෑ දවල් දෙකේ බල පුද්ගල භාවය ගෙව ගන්නවා. හැබැයි අඩියෙහි වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ මූදායින තියලා. කලේ පිරෙන්නේ නැහැ, වතුර හැදෙන්නේ නැහැ. වැඩ තියෙයි හැබැයි. ඒ වගේ අනාත්මය ලැබ සිටියෙත් නැහැ, ප්‍රඥප්තිය ගෙවුනෙත් නැහැ. වැඩ තියෙයි හැබැයි අපිට. නමුත් මේ ස්කන්ධේ බුද්ධිය බලන්න මේ නාම රූප දෙක නිසා පුද්ගලයා කියන අදහසක් උපදින. අර රූපේ දකිනකොට රෝෂාන් කියන අදහස උපදින. දැන් අපිට හොඳටම දැක්කනේ රෝෂාන් කියන ප්‍රඥප්තිය අපි හදාගත්තේ අපේ හිතෙන් මතු කරගත්තේ රූපේ උපදින්නත් කලින්නේ. එහෙනම් කිසිම දවසක මේ ප්‍රඥප්තිය අර රූපෙන්ද ගාවේ නැහැනේ. මේ ප්‍රඥප්තිය ඒකට යන්නේ නැහැනේ. ඒ රූපේ දකිනකොට සිහි කරගෙන එතනම නැති වෙන එක මිසක ඒ රූපේ ඒකට මේක උපද්දවා ගන්න උපකාරයක් මිසක ඌදී ඌ හැටියට බලන්න. සත්‍ය අවබෝධයක් නෙවෙයි කියන්නේ. රූපේ දකිනකොට රෝෂාන් කියන අදහස සිහි කරගත්තා. නාම රූපච්ඡ විඥාන. පෙනෙන එක නැති වෙනකොට නැති වෙනවා කියන එක බලන්න උච්චරයි. වෙලා නැද්ද කියලා. ওই විදිහටම අපි රෝෂාන් කියන එක පැත්තකින් දාමු. ওই විදිහටම අර රූපේ දකින්න පුද්ගලයෙක් කියන ප්‍රඥප්තියක් එනවා. සත්වයක් කියන ප්‍රඥප්තියක් එනවා. රූපය අහකට යනකොට පුද්ගලයා සත්වයක් කියන ප්‍රඥප්තිය නැති වෙනවා. ප්‍රඥප්තිය ඇති වෙලා නැති වෙන එකට තමන්ට සිහියෙන් ඉන්න බැරි වුණාම තමන්ගේ පුද්ගලයා සත්වයා කියන ප්‍රඥප්තිය රූපේ දිහා බැලුවාම දැන් අර රූපේ මොකක් වගේ වෙයි? පුද්ගලික සත්‍යයක් වගේ වෙයි. දැන් කේක් එකක අයිසිං කරුවා වගේ. යට කේක් එක උඩින් අයිසිං එකක් කළා දැන්. දැන් මේ දෙක වෙන් කරන්න මොකෝ කරන්නේ අපි? යටින් හිමින් කොනහ යටින් අත දදා කෑලි කඩන්න හදනවා. කේක් එකේ අයිසිං එක වෙන් කරන්න පුළුවන්. බෑ. ඒ වගේ පරමාර්ථ වශයෙන් පවතින දෙයට සම්මතිය වක් කළා මේ තියෙන දැන් හොඳට. ඉතින් වක් කරන්න නැතුව ඉන්න. මේක අයිසිං කරන්න නැතුව හිටියාම ඉවර. ඈ පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙකට ප්‍රඥප්තිය වෙන් කරගන්න. ප්‍රඥප්තිය Taman තුල ඉපදලා නිරුද්ධ වෙනවා කියන එක දකින්න. හොඳයි. අපි නිකන් නිකමට බලන්න මම කිව්වට ළමයා ඉපදෙන්නත් ඉස්සෙල්ලා
ඉපදෙන්නත් ඉස්සෙල්ලා රොෂාන් කියමු කියලා අපි කීප දෙනාම එකතු වෙලා අපි ඔක්කොම ටික එකතු වෙලා පණව ගත්තා කියන්නේ ඔක්කොම. දැන් ඉපදිලා නැහැ. අපි කෙනා හිතෙන් කරගත්ත සාකච්ඡාව. සිහි කරන්න පුළුවන්. ඔකට කියනවා චේතනාවක් කියලා. චේතනාවක් හිතේ පහළදී චේතනාවක්. පහු කාලේ අර ළමයා උපන්නා. දැන් දකින්නකොටම අපි කෙනා සම්මත කරගත්ත ආකාරයට මේ රොෂාන් කියන අදහස අපි කීප දෙනා ගාවම උපදින්නේ. උපදිනවද නැද්ද? උපදින. ඒ රූපේ දකින්නකොට තමන් ගාව රොෂාන් කියන අදහස උපදිනවා කියන එක දැන් අපිට හොඳට පැහැදිලිනේ. මොකද ඒකට හේතුව මේ ප්‍රඥාප්තිය අපි තියාගෙන හිටිය රූපේ හැදෙන්නත් කලින් හින්දා. එහෙනම් වෙන්න තියෙන්නේ රූපේ දකින්නකොට මං ගාව මේ අදහස සිහි වෙන්න පුළුවන්කම තියෙනවා මිසක මේ අදහසටයි රූපයක් තිබුණාද? ආදීයේම තිබුණ නැත්තම් නැදති තියෙන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒක රූපයක් නැතිකමින්ම හැදිලා රූපයක් නැතිකමම පැවතිලා රූපයක් නැතිකමම නිරුද්ධ වෙනවා ප්‍රත්‍යක්ෂය. දැන් බලන්න මට බහැර නාම රූප දෙකම වැත්තේ රොෂාන් කෙනෙක් හම්බ වෙනවද කියලා? ඒ රූපේ දකිනකොට රොෂාන් කියන ප්‍රඥප්තිය මං සිහි කරගන්නවා කියන ඇත්ත පෙවුනොත් රූපේ හැදෙන්න ඉස්සෙල්ලායි ප්‍රඥප්තිය තියෙන්නේ. ඒක දැන් දකිනකොට මං සිහි කරගන්න කම දැන් වෙන්නේ අපිට නේ. ඒක දැක්කොත් පෙනෙන පැත්තේ රොෂාන් කෙනෙක් හම්බ වෙනවද අපිට? හම්බෙන්න පුළුවන්ද? බෑ. යම් වෙලාවකදී මේ රූපේ දකින ප්‍රඥප්තිය මංගාව ඇති වෙලා නැති වෙනවා කියන එකට 100න් ඉන්න දන්නේ නැහැ. උදේවැය ඉගෙන ගන්න නැහැ. නාම රූප පච්ච විඥාන නාම රූප නිරෝධ විඥාන නිරෝධන් කියලා දන්නේ නැහැ. ඒ හින්දා මම රොෂාන් කියලා අරක දිහා බැලුවොත් මොකක් වෙයිද? රොෂාන් කියන අදහසේ රූපේ දිහා බැලුවොත් මොකක් වෙයිද? දැන් රොෂාන් වගේ වෙන්නේ කවුද? මොකද්ද? රූපේ වෙන්නේ. තුතජන කෙනා රූපේ රොෂාන් කියලා රූපේ දිහා බලාගෙන රහතන් වහන්සේ නමක් කරන්නේ රූපේ දකින්න රොෂාන් කියලා ප්‍රඥප්තියක් උපදිනවා කියන එක 100කදී. හරියට මේක දෙපැත්තට. රහතන් වහන්සේ පරමාර්ථය ප්‍රඥප්තිය දෙක වෙන් කරගෙන ඉන්නවා. අපි පරමාර්ථය ප්‍රඥප්තිය දෙක එකවුරු දාගෙන උඩ කියන්නේ මොකද්ද? අනාගතේ ඉන්නවා. අනාගතේ ඉන්නවා කියන්නේ අනාගාමී නෙමෙයි අනාගතේ. ඊට පස්සේ අනාගතයට පස්සේ දැන් ඉතින් අනුභව කරනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝම ඉතින් මේක ලෙහා ගන්න වලි කනවා. එහාට අදිනවා මෙහාට අදිනවා ආර මද්දකට පැටවුණු සතෙක් වගේ. හරියට මේ ස්කන්ධයගේ උදේවැය කියන එක නොදැන අවුරුදු 100 ජීවිතුන 30 ජීවිතයක් කියලා කියන්නේ සම්මත පරමාර්ථ දෙක තේරුම් ගන්න බැරුව අවුරුදු 100 ජීවිතුන නැති වැඩක් නැහැ හිස්. සම්මත පරමාර්ථ දෙක තෝරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන සිද්ධියක් කියන්නේ තථාගතයන් වහන්සේ. මේ සිද්ධිය වැරදුනේ ඔබටත් මටත් නෙමෙයි මුළු ලෝකෙම වල්ගේ පාගගෙන මේ ඉන්නේ. එක චූටි තැනයි තියෙන්නේ. මේ එක සම්මත පරමාර්ථ වෙන වෙනකොට අපි මාස ගාන සතිපට්ඨානේ වඩල එන්න අපි දැන්ට අවිලා නැද්ද කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායු කියලා ධාතු වශයෙන් බලලා කලාප වශයෙන් බලලා ධාතුව ප්‍රකට කරගෙන පරමාර්ථය ප්‍රකට කළා සම්මතිය අයින් කරගන්න අපි මෙච්චර කාලයක් වෙන් වුණා නම් මේ උත්සාහවත් වුණා නම් නාම රූප දෙක නිසා සත්‍යය කියන ප්‍රඥප්තියක් ඇති වෙනවා. පෙනෙනකොට සත්‍යය කියන ප්‍රඥප්තියක් ඇති වෙන නාම රූප නිරෝධ විඥාන නිරෝධ පෙනෙනකම නාම රූප දෙක නැති වෙන සත්‍යය කියන දැනගැනිල්ල ප්‍රඥප්තිය නැති වෙනවා කියලා බලනකොටම අවශ්‍ය දේ වෙලා නැද්ද කියලා බලන්න. මා සතිපට්ඨානේ වඩලා කෙනෙක් ආවනම් එයා කරපු උදේ ඔක්කොම කළා තියෙක චිත්තක්ෂණයක් අත්‍යවශ්‍යයි. නාම රූප දෙක නිසා තමන් තුළ ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා කියන එකට 100න් ඉන්නකොට පුරාණ කර්මයෙන් හටගත්තු විපාක නාම රූප දෙක පැත්තේ සම්පූර්ණ ශුන්‍යතාවය ළඟ ආර්ය ශුන්‍යතාවය ළඟ සිටිනවා. අනිමිත්ත ශුන්‍යත අපනිත ලක්ෂණයේ නාම රූප දෙකේ හිතන්න බෑ යාට. මේ පෙනෙන කම නිසා පැදුරේ කියන ප්‍රඥප්තිය මංගව යති වෙන්නේ කියලා මං කිය එක මේක අස්ලොමක් 100ක් වර බලාගෙන ඉඳන් සිල් එක කරවලා සිය. ඒ කියන්නේ මේ පෙනෙන රූපයෙන් වෙන් කළා
මේ ප්‍රඥප්තියට කිසිම රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයක් ඈඳෙන්නේ නැති විදිහට නාම මාත්‍රයේ විතරක් අල්ලගෙන පැදුර කියන අදහස දැනගැනින්න පෙනෙනකොටම ඇති වෙනවා කියලා බලන්න පුළුවන් වුණොත් එයාට මේ පැත්තට යන්න මාධ්‍යයක් නැහැ. ඒ පැත්තට තියෙයි ඒ පැත්ත පෙන්වන්න තියෙයි පරමාර්ථය පෙන්වන වචන ටික. සතර මහා ධාතු සහ උපාදාය රූපයක් තියෙනවා කන බොන ආහාරයෙන් හැදුණු ස්පර්ශ නිසා හටගත් වේදනා සංඥා චේතනා ටිකක් තියෙයි නාම රූප ධර්මයක් තියෙයි කියන ටිකක් විතර කියයි. හැබැයි ඒ නාම රූප දෙක පුද්ගලයේක සත්වයේක පැදුරක්යේ ගහක්යේ ගලක්යේ ප්‍රඥාප්ති නැහැ නාම රූප දෙක. පරමාර්ථයේ ප්‍රඥාප්ති නැහැ. ප්‍රඥාප්ති අනික. පරමාර්ථය අනික. ප්‍රඥාප්තිය භාවිත කරන්න කිව්ව සම්මතේ හැදෙනවා. දැන් අපිට පැදුර කෝප්පේ මිනිසෙක් කියලා පේනකොට වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරෙනවද? නාම රූප දෙක නිසා හටගන්න විඥාණයට තමයි මේ ප්‍රඥප්තිය කියලා කියන්නේ. මේ විඥාණය අර විපාක නාම රූප දෙකට අයිති නෑ. ඒ නිසා හටගත්තට ඒකෙ මිදිලා තියෙනවා. මේ විඥාණයට නැවත නාම රූප දෙකක් අහුනේ නැත්තම් අනාහාරව මේ විඥාණය නිවෙනවා. නාම රූප දෙක නිසා හටගත්ත විඥාණය හටගත්ත ඒක හේතුයිනේ. ඒ නිසා හටගත්ත ඵලයක්නේ. ඵලයේ හේතුන්ගේ මිදිලමයි තියෙන්නේ. ඒක විපාක පැත්තට අයිති නෑ. මේක කර්ම පැත්තට අයිති චේතනාවක්. මේ විඥානය. එතකොට මේ විඥාණයට නාම රූප දෙකක් අහුනේ නැත්තම් නාම රූප දෙකක් අහුනේ නැත්තම් විඥානය කියන්නේ මේ පැදුර කියන දැනගැනිල්ල නාම රූප දෙක නිසා පෙනෙනකම නිසා පැදුර කියන දැනගැනිල්ල කාවා. පෙනෙන පැත්ත අතහැරලාමයි දැන් තියෙන්නේ. ඒකෙ මිදිලා තියෙන්නේ දැන්. මේ විඥාණයට පැදුර කියන දැනගැනිල්ලට රූපයක්වත් නාමයක්වත් අහු නොවුනොත් මේ දැනගැනිල්ලට ඉන්න බෑ. මේ විඥාණය නිරුද්ධ වෙනවා. අනාහාරව නිවෙනවා. ජීවන කියන්නේ ඒකට. මේ සසර ප්‍රතිසන්දියට යන දුක ගෙනත් දෙන මේ විඥානයේ හේතු ප්‍රත්‍යය. මේ විඥානය හේතු ප්‍රත්‍යය. නාම රූප කියන ධර්මතාවය ප්‍රත්‍ය කරගෙන හටගෙන තියෙන්නේ. එයාට පවතින්නත් නාම රූප දෙකක් ඕනේ. නැත්තම් පවතින්නේ. මේ විඥානය පවතින්න රූප වේදනා සංඥා සංකාර කියන ටිකට කියනවා තිතියක් කියලා. රූපේ පවතින්න පුළුවන් තැන් ටිකක්. ඔය රූප වේදනා සංඥා සංකාර කියන ටික හම්බ වුණේ නැත්තම් විඥාණයට පවතින්න බෑ. දුහම්තුර හරි ලස්සන කතාවක් කියන්නේ. නැගෙනහිර දිශාවේ කවුළුවේ නැගෙනහිර දිශාවේ පිටියේ ඒ කියන්නේ ඉර පායනකේ කවුරුවක් තිබුණොත් ඉරත් පායලා එළිය වැටෙනවනේ. මහණෙනි ආලෝකයේ කොහේ ගිහලා වදීද කියලා අහනවා. කොහෙද කියලා වදින්නේ? බස්නාහිර දිශාවේ පිටියේ නේද? මේක නැගෙනහිර නම් නැගෙනහිර දිශාවේ පිටියේ කවුරුවක් තිබුණොත් ඉර පායනකොට එළියක් එනවනේ. අර දැකලා තියෙනවනේ අර දූවිලියන් තියම යන්නේ මෙහෙම ආලෝක දර. ඕක ගිහලා කොහේ වදීද? බස්නාහිර පිටියේ වදී. වැදුනොත් අපිට පේනවනේ. බුදුරජාණන් වහන්සේ මහණ පිටියේ නැති වුණා. ස්වාමීනි වතුරක් පොළොවේ වදී. මහණ පොළොවක් නැති වුණා වතුරේ වදී. මහණ වතුරක් නැති වුණා. වචන නැහැ. ස්වාමීනි මේ ආලෝකේ නොපිහිටියා. ආලෝකේ තියනවා පේන්නේ නැහැ කියන්න බෑ. එහෙම කතා කරන්න අපිට නිමිති නැහැ. ආලෝකේ තියනවා පේන්නේ නැහැ කියන්නත් ආලෝකේ පේන්නේ නැහැ. මම කියන එක තේරෙනවද? බිත්තියට වැටුනොත් ආලෝකයක් ගැන මට කතා කළ හැකියි. පොළොවට ජලයට වැටුනොත් මට පෙනේ නිමිත්තක් තියෙයි කතා කළ හැකියි. නමුත් ඒ ආලෝකයේ පිහිටක් ලැබුණ නැත්නම් තැනක් ලැබුණ නැත්නම් මට කතා කළ හැකියිද? බෑ. මේ නාම රූප දෙක නිසා පැදුර කියන විඥානය හටගත්තාම විඥානය කියන දැනගැනිල්ල. නාම රූප දෙක මිදලා තියෙනවා. මේ විඥාණයට මෙයා දැන් පොඩ්ඩක්වත් උපකාර නැහැ. එයා හැදුවා විතරයි. අතහැරලා තියෙනවා. මඩමකට අර කැලේට ඉස්කල යන ළමයි අම්මලා වගේ දාලා තියෙනවා. මේ පැදුර කියන අදහස තමයි නැගෙනහිර දිශාවේ කවුළුවේ හටගත්තු
ආලෝක බුබුල වගේ. ඒක ගිහිල්ලා කොහේ හැපිලා තියෙද? බස්නාහිර බිත්තිය වගේ. මේ පැදුර කියන අදහස ගිහිල්ලා හැප්පුණොත් රූපේ පැදුරේ. මේ අදහස ගිහිල්ලා වේදනා සංඥා සංකාරයන් වැදුනොත් නාමයේ පැදුරේ වේ. ඒ කියන්නේ අපි කියමු දැන් විචාරණ මහත්තයා මට ගිහිල්ලා අන්න අර ගාබඩා කාමරේ තියනවා බඩු ගොඩක් ඔකේ පැදුරක් අරගෙන එන්නකෝ කිව්වහම මේ වචනේ ඇහෙනකොට උච්චර බඩු තියෙන එකේ ඔබතුමා එකක් උසගෙන ඉන්න මොකද පැදුරක් අරගෙන එන්න ඕන කියනකොට මෙන්න මේකයි ගේන්න ඕනේ හැඩේ කියන රුපියක් ඇඳලා තියෙනවා කියන එක කියනවනේ පැදුරකින් පොල් ගෙඩියක් ගේන්න කිව්වොත් ඔච්චර තියෙන එකේ ගිහිල්ලා ඔබතුමා ඒ ගෙඩියක් උසගෙන එන්න පොල් කියන වචන ඇහෙනකොට ගෙඩියක් හිතේ ඇඳලා තියෙනවනේ විඥාණය නාම ටිකේ පිහිටියම හිතට රූපය ඇඳේ. විඥානයේ ධාතුවේ පිහිටියම මහ භූත ටිකේ පිහිටියම ඇහින් බලන පෙන රූපෙ පෙනේ. දැන් පැදුර පෙනේයි රූපෙ පිහිටියම ඇහැට පෙනේ. පැදුර කියන ප්‍රඥප්තිය නාම ධර්ම ටිකේ පිහිටියම සිහි කරනකොට රූපයක් පෙනේ. නමුත් ඔබතුමා ප්‍රඥා මම මේ කතා කරන දේ හරි සිවුම් කියන්නේ පොල් කියලා සිහි කියනකොට රූපය නිසා පොල් කියන ප්‍රඥාප්තියක් මන් තුල ඇති වෙලා නැති වෙනවා කියන අදහසට 100න් හිතලා හුරු වුණොත් පොල් කියනකොට රූපම වෙන්න බෑ. ওই ප්‍රඥාප්තියට රූප නැහැ. ওই රූපම වෙන්නේ මොකක්ද කියලා දන්නවද? පැදුර කියන අදහසක් කෙනකොට මම මෙහි පැදුර කියලා මේ ප්‍රඥාප්තිය මේ දිහා බැලුවට පස්සේ පැදුර කියන රූපයක් මට සිහි කරන්න පුළුවන් වෙන ප්‍රඥප්තියත් එක්ක ඒකයි. නාම ධර්ම ටික එක්ගවට ඇසරෙන්නේ. නමුත් මම පැදුර කියන ප්‍රඥප්තියක් විතරක් වුණොත් මට ඒක රූප නැහැ. රෝසාන්ට රූප නැහැ. රූපෙට රෝසාන්ගයි තියනවා වගේ තමයි. එහෙම වුණොත් මට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නංගි මල්ලි කියලා සිහි කළ හැකියි. හැබැයි මම දන්නවා නාම රූප දෙක නිසා මංගාව ඉපද නිරුද්ධ වෙච්ච ප්‍රඥප්ති මං සිහි වෙනව නේද කියලා දැනකේ මිසක රූපෙ පැත්තට යන්නේ නැහැ මම. නමුත් මම සිහි වෙන දේ රූප පැත්තට දාලා තිබුණොත් අම්මා සිහි වුණා තාත්තා සිහි වුණා දරුවා සිහි වුණා කියලා රූප හම්බ වෙයි. මට යන්න නොයා ඉන්න බැරි. මම කියන බොහොම සියුම් සිද්ධියක්. පොල් කියලා සිහි වෙනකොට පොල් කියන දැනගැනිල්ල මන් තුලම ඉපද නිරුද්ධ වෙනවා කියන තැනක ඔබේ මනසට ආවොත් ඇහින් පෙනෙන සිද්ධියකටත් හිතට සිහි වෙන සිද්ධියකටත් රූපයකට ඇඳු නැති වුණොත් අන්න පාසම මොන කමකුය අස්ලම 100ක් වර පලාගෙන යන්න විදින විදිලට වඩා සිවුම් කියලා. අර මං ඉස්සර කියන කතාව උනා නෙමෙයි මේ ඈ. ඉස්සර මම කියන්නේ ටීවී එකේ තියෙන්නේ අපිට පේන්නේ ටීවී එකේ වගේ රූපයක් හිතේ පුද්ගලයා කියලා කතා කරන සිද්ධ ඒකට වඩා ගොඩක් වෙන සිද්ධියක් නෑ. ඒක මම කියන්නේ වෙනතට කතා කරන දේ නෙමෙයි. මේ ප්‍රඥප්තිය කියන ටික නාම රූප දෙක නිසා හටගත් විඥානය. හැබැයි ඒකට රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ගෑවෙන්න බෑ. ස්කන්ධයක් ගෑවුණු පමණකින්ම සසර. කෝපේ කියන අදහස આવොත් මේ නාම රූප දෙක නිසා කෝපේ කියන දැනගැනුමක් ආවනම් දැනගැනුමක්ම විතරයි. එක දෙයයි ඉන්කමින් මිසක අවුට්ගෝයින් නැහැ එච්චරයි. non return value එකක් දාන්න. ඒ කිවි පෙනෙන දේ නිසා පැදුර කෝපේ කියන මංගාව දැනගැනිලි ඇති වෙලා නැති වෙනවා කියන එක සිහියෙන් ඉන්නවා. මොන විදිහටවත්ම පැදුර කියන දැනුමින් කෝපේ කියන දැනුමින් මේ පැත්තට ගියා නම් මම මායාවේ බිමට ගියාමයි නේද කියන දැනකින් හික්මෙන්ට එච්චරයි තියෙන්නේ. සුළු දියයි. ඕකට හොඳ 100ක් ඕනේ. ඇහැ පැත්තට ගියොත් රූප පැත්තට ගියොත් යන්න වෙන්නේ ප්‍රඥාප්තිය උදව් කරලා. ප්‍රඥාප්තිය ඒ ඇහැ පැත්තේ රූප පැත්තේ ඉඳලායි ප්‍රඥාප්තිය එන්නේ. එතකොට මම මිදිලා ඇහැ රූපේ. ගිහිල්ලා නැහැ. ප්‍රඥාප්තියේ හැටියට අවබෝධ කරන්න බැරුණොත් ප්‍රඥාප්තිය උදව් කරගෙන ඇහැ රූප පැත්තට යනවා. අන්න උපගමන උපාදාන කියන්නේ ආපහු ගියොත් මේ කෝප්පේ මේ පිරිසිය කියලා ගියොත් එපමණකින් මම ගියේ මායාවේ භූමිය. ඇහැ මායාව, රූපේ මායාව, කන මායාව, ශබ්දේ මායාව. එපමණකින්ම මායාවේ පැත්තට මායාවේ වාසයට ගියා. රහතන් වහන්සේ නමක් කියන්නේ
ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන ශබ්ද උපාදාන වශයෙන් නොගෙන මිදිලා මේ පෙනෙද්දි ඇහැ රූප පැත්තට යන්නේ නොගෙන මිදිලා ඒ නිසා පීරිසිය කියන ප්‍රඥප්තියක් මන් තුල ඇති වෙනව නේද කියන දන්න නෝනයි මිසක මේ පැත්තට කිට්ටුවක් වෙන්නේ මාර ධර්මයක් කියලා දකින්න ඇහැ පැත්තට රූපේ පැත්තට ඇහැ පරිහරණය කරනවා රූපේ පරිහරණය කරනවා උපාදානයි කියලා කියන්න වෙන්නේ මොකක්ද දන්නවද මේ ප්‍රඥප්තිය උදව් කරන පීරිසිය ඡානේ පීරිසිය පෝෂණයෙන්ද කොහෙද කියලා බැලුවම ගන්න ආංගිල්ල ඇරුම් පැත්තට ඒක කරන්න වෙන්නේ මේ ප්‍රඥප්තිය උදව් කරලා ප්‍රඥප්තිය උදව් කරලා මට කියලා දෙන්න තියෙන ඔන්න ඔය වගේ අතිශය වටිනා සිතාන්ත ටිකක් තව මේවට එක සිවුම් යතුරු කැලි තියෙන ඒක ඔක්කොම කියන්න වෙලාවක් නැහැ දලවසේ මතක් කළේ මේ සසර දුකෙන් නිදහස් වෙනවා කියන එක අමාරු නෑ අදින කෙටි අමාරු නෑ අදින පැත්තෙන් ගත්තාම අනිත් පැත්තෙන් ගන්නවා ඕගොල්ලන්ට අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙකට වෙලා තියෙන ඔය ටික කරුමට අද දවසේදී මේ වචන පිළිගන්න නමුත් කවදාම හරි දවසක මම බය නැතුව කියනවා එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මුළු සමස්තයක්ම මුළු ලෝකෙම මම මේ කතා කරන දැන්ට ආපු දවසටයි මම කතා කරන අද මේ වචන පිළිගත් විතරමයි නිවත්තක් වෙන ක්‍රමයක් සම්මත පරමාර්ථ දෙක වෙන් නොවි දුක නිදහස් වෙන්න ක්‍රමයක් මේක ඔක්කොම පටලගෙන මේක ඇතුලේ ලොකු පොඩිකම් ඔක්කොමලා දඟලයි කතා කරයි නමුත් ඔයගොල්ලෝ බය නැතුව ඕනම කෙනෙකුට කියන්න තේරවාදී බෞද්ධ දර්ශනය කියන පිරිසිදු තේරවාදී බෞද්ධ දර්ශනය කියන්නේ මෙන්න මේකයි කියලා පෞද්ගලික ඕගලන්ගේ අදහසට පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක කියයි පෙර තණ්හාවට දුක හටගත්තාම ඒකට තණ්හා උපාදාන වුණාම භවය ඇතුළේ දුකේ නැහැටි පෙන්නයි ඔයාලට. දුකයි දුක ඇතිවීම තියෙනවා ඒකේ. ආපහු අපුති ගන්න ඕනේ මේ තණ්හා උපාදානය කියන එක නැතිකොළොත් භවය නැතිවලා ජරා මරණ දුක නැති වෙනවා කියලා අදම ලෝක නිරෝධය පෙන්නයි. ඊට පස්සේ මේ නිරෝධය බලාගෙන මේ ප්‍රතිපදාව තියෙන්නේ. කියලා පෙන්නන්න පටිච්ච සමුප්පාදය දන්නවා චතුරාර්ය සත්‍ය දන්නවා. සුද්ධිත්‍ය සම්පන්න පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ දිට්ඨි සම්පන්න පුද්ගලයා පටිච්ච සමුප්පාද ධර්ම කෙසේද කියලා හිතන්න ඕනේ. පටිච්ච සමුප්පාදය දැක්ක හින්දා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ යාට. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ පටිච්ච සමුප්පාදය දැක්කා. ඒ හින්දායි මාර්ගය වඩන්නේ. මාර්ගය වඩනකොට අර්ථකයේ හසාරේ තියෙන්නේ. ඒක බය නැතු කියන්නේ. ඒක තියෙනවා පිටකේ. ඒක තියෙනවා පෙළේ. මේ මම කතා කරන්නේ මගේ දෙයක් නෙවෙයි මට එහෙම අයියක් නෑ. පෙළේ තියෙන බුදුරජාණන් වහන්සේ පිරිසිදු වචනේ විතරයි මම පෙන්නන්නේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. ඒක දකින්න නැතිකම මේ තියෙන්නේ. ඉතින් ඒකෙදි ඒ තරම් දෙයක් මාර්ගයෙන් කරන උද්‍යව වැය බලනවා කියන එක විතරයි කරන්නේ. මාර්ගය වඩනවා කියන එක විතරයි කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය වල පටිච්චසමුපාද සිද්ධාන්තයේ සංසාර චක්‍රේ නතර වෙනවා. මාර්ගය වඩනවා කියන එකේදී සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නව මහ විදර්ශනා එතකොට සප්ත විසුද්ධි ඔය වගේ මහා ගොඩක් තියෙනවනේ ඒ ඔක්කොම කෙරෙන උදේ විඥානේ වල කියලා ටිකක් ඊට පස්සේ හටගෙන නැති වෙනවා කියලා උදේ විඥානේ බලන්න දැන් අපිට හුරු නැහැනේ දැන් දැක්කා දන්නවා නමුත් හොඳට තේරෙනවා. නමුත් ආශ්‍රව බලව චුට්ට නැත්තම් කෝපෙම පෙනිලා ඉවරයි. විත්‍ය දිහාමයි බලන්නේ. ෆෑන් එක කරගෙන එකමයි බලන්නේ. අමතක වෙච්ච ගමන් ඉන්නේ බෑ. ඉතින් මේකෙදි හොඳ සිහියක් ඕගොල්ලෝ යොදන්න වෙනවා. සතිපට්ඨානේ ඕනේ ඔන්නොතෙන්. අර තේලපත්ත ජාතකයේ පෙන්නන්නේ මහණෙනි මූවිත දක්වා පිරෙන තෙල් ගොඩක් පාත්‍රයක් පොරවල කෙනෙක් අතට දෙනවා. තෙල් බින්දුවක් හරි හැලුනොත් තෝගේ හිස දෙපළු වෙන්න කොටනවා කියලා වාදකේ කඩුවක් අතේ තියලා තියාගෙන භික්ෂුවකට තෙල් පාත්‍රය දෙනවා. එතකොට දැන් තෙල් පාත්‍රය අරගෙන යනවා යන්න ඕනේ මොකද තෙල් බිඳක් හරි හැලුවොත් මොකද වෙන්නේ? මැරෙන්න වෙනවා. දඬුවම තද වැඩිකමට ශික්ෂණය වැඩි. ඊගාව තියෙන අභියෝගය මොකද්ද කියලා දන්නවද? මේ භික්ෂුවට යන්න වෙන්නේ ජනපද කල්යාණිකේ නැටුම් බලන පිරිසක් නැද්ද මේ හොඳට අයින් වෙලා ඉඳ දෙන මිනිස්සු ගොඩක් නැද්ද නෙමෙයි කට අරගෙන මෙහෙම කරගෙන අසීහියෙන් බල බල කැරකි එන්නේ ඒ මිනිහගේ වැරද්දෙන් මේ තෙල් පාත්‍රය හැපුණත් මගේ වැරද්දෙන් හැපුණොත් තෙල් හැලුණොත් මැරෙන්න වෙන්නේ නැත
වගේ තැනක තියෙන්නේ. එතකොට මොන 100ක් යොදන්න ඕනද කියන්නේ? මේ වගේ අපික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති අලෝකිතේ විලෝකිතේ සම්පජානකර හොඳ 100ක් යොදන්න ඕන. මෙහෙම බලනකොටම ප්‍රඥප්තිය වස්තුව දිහා බැලුවොතින්ම මාර්ය ආය කෙලින්ම කඩුවෙන් කෙටුවා වගේ මේක දකින්නකොට ඇල්මිනියම් දොර කියන ප්‍රඥප්තිය මන් තුල ඉපදී කියන එකට 100 මුලදී විතරයි ටිකක් ඕනේ. ඔහොම ප්‍රායෝගික කරනවා. දෙන්නේ එහෙදක් මේ ප්‍රඥප්තියෙන් එහෙ බලන්නේ නැතුව පුළුවන් තරම් දකින්නකොට මංගාව බිත්තිය ස්විච් එක වෆල් එක කියන මෙබඳු දේ මංගාව හට ගන්නවා කියන දෙයට 100න් ඒ ශික්ෂණයක් තියෙනවනේ. අර පැත්තට ඇහැ ගියු පැත්තට උඩු පැත්තට ගියු මාර්යාගේ භූමිය. පියාසතු ඉඳෙමින් යන්න එපා කියන එකක් තියෙනවා. කොහොම බලන්න. ඊට අමතරව අර වෙනද වගේ මේ පරමාර්ථය මතු කළ පුද්ගල භාවය කියන අදහසින් නෙමෙයි. සිහිය ළඟට ගන්න අදහසින්. මේ ශරීරයේ හිත තබාගෙන කෙස් ලොම් නියදත් ධම්මස්නහර කන බොන ආහාරයෙන් ඇතුළේ තියෙන කුණු කොටස් ටිකක් ධාතු මාත්‍රයක් නේද කියලා මෙනෙහි කරනවා. මේ කරන එකෙන් කරන්න මොකක්ද දන්නවද? කකුල වගේ ඇස් වගේ එළියට ගිහිල්ලා තියෙන අපේ මනස රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ දා කියන ධම්ම කියන බාහිර ආයතනයේ පැත්තට ගෙනිච්ච අපේ මනස ටික ටික ඇතුළට ගන්න. ඇයි උපායක් දැන්නේ? අපිට ආවනේ මේ පරමාර්ථ ධර්ම නිසා ප්‍රඥප්තියක් ඉපද නිරුද්ධ වෙනවා කියන එකට 100න් ඉන්නේ කියන දෙයට ගන්නවා මේ. රළුවට එළියට ගිය මනස ළඟට ගන්න එක තමයි කායानुපස්සනාවෙන් කරන්නේ. අර හෙට ගිය එක ටිකක් ගන්නවා. ඊට පස්සේ තව ටිකක් ඇතුළට ගන්නවා. දැන් කයට ඔබෙන් ස්පර්ශ නිසා හටගෙන වේදනාවන් ගැන දැනුම එන්නේ විතරකට තියාගන්න. ඊට පස්සේ තව ටිකක් සියුම් කරලා ගන්නවා. යම් සරාගං වාචිත්ත සරාගං චිත්ත මේ රූපේ දකින්න රාගසිතක් ඇති වුණා. රූපේ නැති වුණු රාගසිත නැති වෙනවා. මේ රූපේ දකිනකොට ද්වේෂසිතක් ඇති වෙනවා. ද්වේෂසිත නැති වෙන කින්තර 100න්. මොකද ද්වේෂසිතින් බලන්න එපා. රාගසිතින් බලන්න. අර ද්වේවයම තමයි. රාගසිත නිසා රූපේ නිසා රාගසිතක් එනවා. අපි කරන්නේ මොකද? රූපේ දකිනකොට රාගසිත හට ගන්නවා. රූපේ නැති වුණු රාගසිත නැති වෙනවා කියන චිත්තානුපස්සනාව නැහැ. එතකොට මොකද කරන්නේ? රාගසිතින් බලනවා. අනේ අරක වටිනවා. ඒක නොගත්තොත් මට ඉතින් ජීවත් වෙලා වැඩක් නෑ නේ කියන තැනින් වගේ ඒ වස්තුව පේන්න වෙනවා එතකොට. ඊට පස්සේ සදෝසංවචිත්ත සදෝසචිත්තද මේ රූපේ දකින්න නාම රූප දෙක නිසා ද්වේෂ සිතක් උපන්න. නාම රූප දෙක නැතුව ද්වේෂ සිත නැති වෙනවා කියලා බැලුව චිත්තානුපස්සනාව මට තරහකාරයක් නෑ. තරහ කියන ධර්මතාවයක් සිටේ රූපේ නිසා තරහ කියන ධර්මතාවයක් ඇති වෙලා නැති වෙනවා. නමුත් තරහ කියන සිතෙන් බලනකොට මේ රූපේ දිහා අනරක තමයි කියලා හොඳට ගෙඩි පිටින් රූපයක් හම්බෙලා ඇති. ඒකට මෙහෙම හුරු කර යනවා. ඊට පස්සේ පෙන්නනවා සිතක ඇති වෙන සිතු විලි බලන දැනට පෙන්නනවා. මාව ගේනෝ මේ බාහිර ඉඳන් කාමච්ඡන්දේ සන්තං වාජ්ජතං කාමච්ඡන්දං අතිමේ කාමච්ඡන්දං දෙපජන හොඳට 100යි. ওই විදිහට කොහොම කරනකොට අන්න හොද්දට මනස මොහුකුරා ගිහිල්ලා මේ ටික කියන පූර්ව භාග ප්‍රතිපද ලෝකෝත්තර මාර්ගය වඩන්න කියන්නේ හොද්දට නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් හටගෙන නාම රූප දෙක නිසා ප්‍රඥප්තිය නැති වෙනවා කියන තැනට හොද්දට තීව්‍රව හිත තියන්න පුළුවන් දැනකට ඇවිල්ලා. එහෙම මාර්ගය උපන්න දවසේ ඉඳලා ඒකම කරනවා. එච්චර. මේ මම අද කියලා දුන්න දැනගත්ත නමුත් ඒක කරන්න බෑ. බෑ නෙමෙයි හොද්දට 100ක් තිබ්බොත් කාය විවේකයක් චිත්ත විවේකයක් තිබුණොත් කල හැකියි. නමුත් වැඩ කටයුතු කරමින් ගුවල් දොරවල් වල ඉඳගෙන දකින්නකොට ප්‍රඥප්තියක් මන් තුල ඇති වෙනව නැති වෙනව නේද කියලා කරනවා කියන එක ලේසි නෑ. මොකද ප්‍රඥප්තියෙන් ජීවත් වෙන්න ගොඩනගන ලෝකයක් නිසා. දරුවව ගෙනියන්න ඕනේ ඉස්කෝලේ පොත් පෑන්ට් ටික හදලා දෙන්න ඕනේ, උයන්න ඕනේ, පියන්න ඕනේ, ගේ අතු ගන්න ඕනේ, කොස්ස ගන්න ඕනේ, ඉදලා ගන්න ඕනේ කියලා ඔක්කොම බඩු මුට්ටු මෙහි තියෙන්නේ. ඒ වගේ වෙලාවකදී ඒ නිසා ප්‍රඥප්තියක් දිනන කියන 100 නම ඒ හින්දා සතිපට්ඨානේ භාවිතා කරගෙන එනවා 100 නුන ළඟට ගන්න. ආන් අරගෙන මෙතෙන්ට ආවහම කිසිම අපහසුයක් නැතුව පුළුවන්. එහෙම නැත්තම් මෙතනින් අල්ල ගන්න පුළුවන් කියන සතිපට්ඨානේ වගේ මෙහෙට වඩ එන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට පිරෙනවා කියන එක මෙහාට යනවා. එහෙම බැයි නම් සතිපට්ඨානේ වඩගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරනවා කියන තැනට එන්න ඕනේ. මෙතනින්ම පටන් ගන්න පුළුවන් කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩල සතිපට්ඨානේ පිරෙනවා කියන තැනින් අවසන් කරන්න පුළුවන්. දෙකක් තියෙනවා.
එනකොට ස්කන්ධේ බුද්ධිය බලනවා කියන තැනින් බලලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට සප්ත බුද්ධංග පෙරනවා සප්ත බුද්ධංග ඊට පස්සේ පංච බල පංච ඉන්ද්‍රිය එර්ධිපාද සම්‍යක් ප්‍රදාන සතිපට්ඨාන කියන ඒවා පිළිවෙලට පිළිගෙන යනවා. නමුත් මේක ගන්න බැරි කෙනා පූර්ව භාග ප්‍රතිපදාන පටන් ගන්නවා. සතිපට්ඨානය වඩනවා ඊට පස්සේ සම්‍යක් ප්‍රදාන කියන මට්ටමට දිනුවා එර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග කියලා ඔන්න මේ මට්ටම අල්ලන්න පුළුවන් වෙනවා. ඉතින් කැමති තෝරගන්න මේ යනවාද කියලා. හැබැයි යා එකයි මෙතනදී. මම කියන එක තේරෙනවා ඇතිනේ. එතකොට ඔය ක්‍රමයේ තෝරාගෙන කාය විවේක සපයාගෙන කළා බලන්නකො මේ ජීවිතේ දුකෙන් නිවෙන්නේ නැද්ද කියලා. මේ දර්ශනයක් කියලා. ඉතින් මේ ජීවිතේ නූපෝ දර්ශනෙන් දුකෙන් නිදහස්සේ ඒ සඳහා වැඩි අමුතු කරන්න දෙන්නේ. හොඳයි ඉතින් මේ කාරණා ටික ඕගොල්ලන්ට මේ ජීවිතයේදීම උතුම් නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙත්වා කියලා ආශිර්වාද